තපෝනේ රතන ස්වාමීන් වහන්සේගෙන්ද පූජ්‍යපාද තපෝනේ රතන ස්වාමීන් වහන්සේගෙන්ද පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේගෙන්ද අවසරයි. දාබර පින්වත් සහෝදර සහෝදරියනි, දරුවෙනි දරියනි, අද දවසෙත් ඉරිදා අභිධර්ම පාඩම, අභිධර්මයේ හදාරීමේ පාඩම අනුශාසනාව ආරම්භ කිරීමට අප සියලු දෙනාම සාදුනාදයක් පවත්වා ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිමු. අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ පිළිපිටුවා ඉන් අනතුරුව ගාම්භීර පරම ගාම්භීර අභිධර්ම දේශනාව පවත්වා ඒ පාඩම් මාලාව ඉදිරියට ගෙනගෙන යන විසට සාදු සාදු සාදු. තිසරණ සහිත පංචශීල සම්පත්තිය පිහිටන්නට නමස්කාරය කියන්නේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දුරාමීරයේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමභන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදම්. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා.
Dhamma savana kalu ayan badanta. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavatu arahatu samma sambuddhassa. Namo tassa bhagavatu arahatu samma sambuddhassa. Namo tassa bhagavatu arahatu samma sambuddhassa. Sadhu, sadhu, sadhu. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි අභිධර්මයේ උගන්වන පාඩම් මාලාවේ හතරවැනි පාඩමයි අද දවසේදී මේ ආරම්භ කරන්නේ. රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ පින්බර මැතිතුන් එම පින්වන්ත මැතිනිය සාන්තිරන්තුන්ග මැතිනිය දියණිය පුතණුවන් විසින් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ත තපුවනාරාධන සේනාසනයේ සිට අප ඒ වගේම සියලු තාක්ෂණයේ කටයුතු සියල්ල මෙහෙයවමින් අප ශිෂ්‍ය අපරැකේ පඤ්ඤාසාර පුරු ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. අද දවසේදී ධර්මදාන දායකත්වයේ තරන්නේ සත්පුරුෂ පින්වන්ත අපේ ධම්මික ගමගේ මහත්මයා ඒ ශාන්ති ගමගේ මහත්මිය දියණිය පුතණුවන් විසින් සත්පුරුෂ කරුණාවන්ත ගුණබර පින්වත්නි මේ වෙනකොට ඔය පින්වතුන්ගේ අවධානය අපේ යොමු කළා සූත්‍ර පිටකයට විනය පිටකයට අභිධර්ම පිටකයට භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීමෙන් පසුව ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කිරීමෙන් ආරම්භ වූ සූත්‍ර ධර්ම දේශනා පේනවම් පානතික් දේශනා කළ විදිහත් ඒ ධම්සක් පැවතුම් සූත්‍රයේම ඇතුළත් වන පින්වත්නි පංච උපාදානස්කන්ධය කියන දුක්ඛ සත්‍යයට අයත් වන කාරණාවේ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා අභිධර්මයේ පරමාර්ථ දේශනාවල චිත්ත පරමාර්ථයට විඥානස්කන්ධය චෛතසික පරමාර්ථයට ඒ වේදනා සංඥා සංකාරයොත් රූප පරමාර්ථයට ඒ රූපස්කන්ධය කියන අටවිසි රූපයනොත් ඇතුළත් වන ආකාරයෙන්ම ඔබට කියලා දුන්නා. හැම සූත්‍ර දේශනාවක අභ්‍යන්තරයේ අභිධර්මයේ තියෙනා වූ සියලුම කාරණා ඒ සූත්‍ර දේශනාවේ මතු කරන කවුනට අදාළව විස්තර වන ආකාරයටත් ඔබේ අවධානය යොමු වුණා. සම්බුද්ධත්වයෙන් 7 වෙනි වසරේදී සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ ප්‍රකරණ ග්‍රන්ථ 7කින් යුක්ත ඒ අභිධර්ම දේශනාව විශේෂම කතාවත් වූ ප්‍රකරණයේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ සකස් කළේ ත්‍රිපිටකයේ තියෙන කවුණුම අරගෙනයි අනිත් ප්‍රකරණ ග්‍රන්ථවල තියෙන කවුණුම අරගෙනයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකරණ ග්‍රන්ථ 7 තුල ඇතුළත් සියලු කාරණා තුන් මාස පුරාවට මාතෝ දිවරාජයා ප්‍රමුඛ දෙවියන්ට දේශනා කළ ආකාරයත් ඒ වගේම ඉන්පසුව සරියුත් මහරහතන් වහන්සේ මනුස්ස ලෝකෙ මුලින්ම දේශනා කරනකොටම භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොව දේශනා කරද්දිම කරමින් සිටියේදී අනවතප්ත විදිරදී දැනගෙන ගත්ත විදිහත් ඒ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඉන්පසු ඉගෙන ගත්ත විදිහත් ඔය පින්වතුන් දැනගෙන ගත්තා. ඒ වගේම ඔය සත්පුරුෂයෝ විසින් මේ වෙනකොට පරමාර්ථ ධර්ම 4ක් තියෙන බවත් පරමාර්ථ ධර්ම 4 චිත්ත පරමාර්ථයට ඇතුළත් වෙන කාරණාත් දැනගෙන ගත්තා. පින්වත්නි ඒ චිත්ත පරමාර්ථය විස්තර කරමින් පින්වන්ත ඔය ඇත්තන්ට සිත් 89ක්
එය 121ක් විදිහට විස්තර වශයෙන් එන ආකාරයේ කියලා තියලා අපි කාමාවචර සිත් දක්වා ආවා. කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් කියන්නේ භූමිය අනුව ඒ තියෙන සිත්, ඒ වගේම විසත්වයන් පිළිබඳ විශේෂ අවස්ථාව අනුව මගඵලලාභීත්වයේ අනුව ලෝකෝත්තර සිත් 15 වන විදිහත් ඔය සත්පුරුෂය ඉගෙන ගත්තා. පින්වත්නි, කාමාවචර සිත් සම්බන්ධව අද යම් පැහැදිලි කිරීමක් අපි කරනවා. ඉන්පස්ව ඉතිරි කවන විස්තර කරන්න මේ සූදානම් වෙන්නේ. ඔය පින්වතුන්ට අපි පොඩි හාමුදුරුවෝ දැන් එවල ඇති පින්වත්නි පත්‍රිකාව, ඒ පත්‍රිකාව ලබා ගත්තට පස්සේ ඔබට පහසු වේවි අපි උගන්වනකොට මේ කියවෙන කරුණොත් එක්ක හිත පිහිටුවාගෙන ඔබේ අවබෝධය තවත් වැඩි දියුණු කරගන්නට. පින්වත්නි, අපාය 4ක්, මනුස්ස ලෝකයත්, දිව්‍ය ලෝක 6ක් කියන කාම ලෝක 11 වැඩි වශයෙන්ම පවතින සිත් කාම ලෝකයටම අයිති වන කාමයන් පිළිබඳම වූ සිත් කාමාවචර සිත් වෙනවා. පින්වත්නි, යම් කාලයක් තියෙනවා අපි හැමෝම ගත කරන මේ මනුස්ස ජීවිතයේ අනාගතයේ පහළ වෙන්න ඉන්න මනුස්සයින්ගේ ආයු කාලය අඩු වෙලා අවුරුදු 10ක් විතර වෙනකන් අඩු වෙලා යන කාලයක්. ඊට පස්සේ ආපහු ගණන් කරන්න බැරි තරම් කාලයක් වැඩි වෙන කාලයක්. අසංඛ්‍ය දක්වා ආපහු අඩු වෙන කාලය. මේ විදිහට බොහෝ කාලයක් ගියාට පස්සේ බොහොම අවස්ථා ගණනාවකට පසුව පින්වත්නි, අපි මේ තියෙන සූර්යයා වගේම තවත් සූර්යයෙක් කොහේ හරි තැනක මේ සක්වලේ පහළ වෙනවා. තියෙන ගහලෝකයක් කුමන හෝ එකක් පුපුරලා එහි උණුසුමත් මේ පෘථිවියට දැනෙනවා. ඒ වගේම ඒකා තවත් කාලයක් එහෙම යනකොට තවත් ඉරක් විදිහට එහෙම ඉරවල් 7ක් පායන කාලයක් වෙද්දි තමයි අර සියලුම සත්ව වාසස්ථාන විදිහට තිබුණු තැන් අතරේ මේ භූමියට අදාළව තියෙන නරකයේ තිරිසන්, പ്രേත, අසුර, මනුස්ස භූමිය වගේම දිව්‍ය භූමි සියල්ලම දිව්‍ය භූමි 6ම විනාශ වෙලා පින්වත්නි ආභාසරයට යටින් තියෙන ඔක්කොම භූමි ටික විනාශ වෙලා යන ආකාරයකට එන ඒ ගින්නෙන් ලෝක විනාශයේ සිදුවන සිදුවීම වෙන්නේ. ගින්නෙන් ලෝකය විනාශ වෙනවා වගේම පින්වත්නි ජලේනොත් ලෝකේ විනාශ වෙනවා. එතකොට සුබකින්හි යට තියෙන සත්ත්ව වාසස්ථාන සියල්ල විනාශ වෙනවා. වාතයෙන් නැත්තම් සුළඟින් ලෝකේ විනාශ වෙන කාලෙ වෙද්දි තමයි වේහප්පරයෙන් යට තියෙන සියලුම භූමි විනාශ වෙලා යන්නේ. පින්වත්නි, මේ අපාය 4ත්, මනුස්ස ලෝකත්, දිව්‍ය ලෝක 6ත් ඊට පස්සේ පහළ වෙන ආකාරයකුත් තියෙනවා. මේවා පහළ වෙන්නේ, විනාශ වෙන්නේ කවුරුවත් සර්වබලධාරියෙක්ගේ මෙහෙයවීමකින් නෙමෙයි. මේවා පහළ වෙන්නේ, විනාශ වෙන්නේ සත්පුරුෂ පින්වත්නි හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් අනුවයි. විනාශ වෙනකොට සත්වයින් එතනින් අතුරුදහන් වීමක් වෙන්නේ නැහැ. සත්වයෝ ඉහළ තියෙන භූමි වලට පැමිණෙනවා. හැම සත්වයකීම අපරාපරිය වේදනීය කර්මයෝ තියෙනවා. ඒක වෙනම කතා කළ යුතු මාතෘකාවක් අභිධර්මයේ ඉදිරියේදී අනාගතයේ ඒ කවුණු විස්තර කරනවා. එතකොට පින්වත්නි, සතර අපාය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක කියන මේ කාම භූමි 11 තුල වැඩිපුරම ඇතිවන හිත් තමයි පින්වත්නි කාම ලෝකයටම අයත් වන කාමයන් පිළිබඳවම වූ සිත් වලට කාමාවචර සිත් කියලා කියන්නේ. මේ කාමාවචර භූමිවල ඉන්න සත්වයින්ගේ විනාශකම්, අලුතින් සත්වයින් පහළ වීම, ඉන්න සත්වයෝ වඳ වී මේ වගේ කාරණාත් ඕනතරම්
සිදු වෙනවා. සමහරවිට මිනිස්සු වඳ වීගෙන යන සත්‍යෝ දන්නවා, සමහරට දන්නේ නැහැ. කොහොම වුණත් මේ සියල්ල හේතුඵල ධර්මයේ අංගීය ක්‍රියාකාරීත්වය අනුව සිදුවන හින්දා පින්වත්නි අපි ධර්මයේ දැනගෙන ගත්තී ඔක්කොම තේරුම් ගන්නට පුළුවන් හැකියාවකුත් ওই පින්වතුන්ට ඇති වේවි. මෙතෙන්දී පින්වත්නි කාමය කියලා කියන්නේ මොකක්ද කියලා බැලුවොත් පින්වත්නි කාමාති උද්ධානතෝ ද්විකාමා. ඒ කාමයේ කියලා කියවහම ඒක පින්වත්නි දෙකක් වෙනවා. ඒ තමයි වස්තුකාමාච මේ ක්ලේශකාමාච කියලා. ඒ තමයි වස්තුකාම ක්ලේශකාම කියලා කාමයේ දෙආකාරයක් වෙනවා. මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශයෝ මේවට කියන්නේ පින්වත්නි වස්තුකාම කියලා. ඒ කියන්නේ ඇතිරිලි පොරෝණ 16න් එළුවන් බැටළුවන් ඌරන් කුකුලන් ඇත්තු අස්වයෝ ගවයෝ ඒ කෙත්වතු කහවණු මේ ආදී විදිහට පින්වත්නි ගම් නියම් ගම් රජදහන් ජනපද කොටුගෙවල් මේ ඇලුම් කරන්න ඕන කරන වස්තු වලට වස්තුකාම කියලා කියන්නේ. එතකොට අතීත කාමයෝ අනාගත කාමයෝ වර්තමාන කාමයෝ ආධ්‍යාත්මික කාමයෝ බාහිර කාමයෝ ආධ්‍යාත්මික බාහිර කාමයෝ හීන කාමයෝ මධ්‍යම කාමයෝ ප්‍රනීත කාමයෝ සතර අපායේ වූ කාමයෝ. හැබැයි මෙතන සතර අපායේ වූ කාමයෝ කියනකොට නරකයේ පින්වත්නි ඒ ස්ත්‍රී පුරුෂයන්ගේ සංසර්ග ආදී කාරණා නැති බව තේරුම් ගන්න ඕන. තිරිසන් මනුස්ස ඒ වගේම මේ ප්‍රේතාදී තැන්වල ඒ විදිහට පවතිනවා. මෙතෙන්දී අනිකුත් කාම ස්වභාවයන් ගැන මේ නරකී වූ කාමයෝ කිව්වේ එතන අර මේ කියන වස්තු කාම වල ඒ තැන්වල තියෙන දේවල් වලට ඇලීම ආදී කවණු අරගෙන පින්වත්නි එතකොට දිව්‍ය ලෝකයේ තියෙන කාමයෝ ඒ වගේම විවිධාකාර ඉහළ භූමි වල තියෙන කාමයෝ පින්වත්නි පානිමිත වසවාති ආදී දක්වා රූපාවචර අරූපාවචර මේ විවිධාකාර ස්වභාවයන්ට තියෙන මේ ඇලීම ආදී කවණු වලින් අරගෙන මේවට වස්තුකාම කියලා කියනවා. එතකොට පින්වත්නි මේ ක්ලේශකාම කියන්නේ මොනවද කියලා සඳහන් වෙනවා. අපේ මහා නිද්දේශපාලියේ කාමසූත්‍ර නිද්දේශේ තමයි මේ ඔක්කොම විස්තරය එන්නේ. මහා නිද්දේශපාලියේ ක්ලේශකාම කියලා කියන්නේ ඡන්දකාමයේ රාගකාමයේ චන්දරාගකාමයේ ඒ වගේම සංකල්පකාමයේ රාගකාමයේ සංකප්ප රාගකාමයේ පංචකාම ගුණෙහි යම් කිසි මොනවායි මේ කාම ස්වභාවයන් ඒ ඇලීම් ආදී කවණු වලට කාම රාගය කාම නන්දිය කාම තණ්හාව කාම ස්නේහය කාම පරිදාහය කාම මෝචාව කාමයන්හි ඇතුළු වීම කාම සංඛ්‍යාත ඕගය කාම යෝගය කාම උපදානය කාම ඡන්ද නීවරණය මේවට කියන්නේ මේ ක්ලේශකාම කියලා. ඒ කාම කියන වචනය බොහෝම ගැඹුරින් විස්තර කරගන්න ඕන වචනයක්. එතෙන්දි වස්තුකාම ක්ලේශකාම කියන සියලුම කවණු වලට පින්වත්නි කාම කියලා කියනවා. මේ විදිහට පින්වත්නි වස්තුකාම ක්ලේශකාමී කියලා කාමයේ දෙආකාරයක් වෙනවා. මෙතනදී ක්ලේශකාම කියන්නේ චන්දරාගය, වස්තුකාම කියන්නේ ත්‍රිභූමික වෘත්තය. ක්ලේශකාමයේ කියන්නේ කැමැති වන කාමයේ, වස්තුකාමයේ කියන්නේ කැමැති කරවන කාමයේ. අපි දැන් කිව්වා ත්‍රිභූමික වෘත්තය කියලා කතාවක්. ඒ කිව්වේ පින්වත්නි කාම භව, රූප භව, අරූප භව කියන මේ භූමිවල සත්වයෝ තම තමන්ගේ කර්මවල හැටියට චුත වෙලා නැවත උප්පත්තිය ලැබමින් සැරිසරන ආකාරයක් තියෙනවා. එතෙන්දී මිනිසෙක් මියදෙනකොට මියදෙන මිනිසයා නැවතත් මනුස්ස ලෝකයට පැමිණෙනවා නම් ඒක කලාතුරකින් වෙන්නේ. දිව්‍ය ලෝකයක පහළ වෙනවා නම් ඒකත් කලාතුරකින් වෙන්නේ. මනුස්ස භූමියක හරි දිව්‍ය භූමියක හරි පහළ වෙනවා නම් ඒ පහළ වෙන්නේ පින්වත්නි කුසලයන් හින්දා. නමුත් බහුතරයක් කුසල වලට වඩා අකුසල වලින් යුක්ත හින්දා බහුල වශයෙන්ම පින්වත්නි අපාගත වීම වගේ කාරණා තමයි සිද්ධ වෙන්නේ. මෙතනදී පින්වත්නි විශේෂයෙන්ම
මේ කෙලෙස්කාම ඒ වගේම වස්තුකාම පිළිබඳව ගන්නකොට ත්‍රිභූමික සියලුම සංස්කාරවලදී හැම තැනකදීම ওই වස්තුකාම ක්ලේශකාම කියන දේවල් හම්බ වෙනවා. ත්‍රිභූමිය කියන්නේ නරක තේසම් ප්‍රේත අසුර මනුස්ස චාතුරු මහා රාජික තාවතින්ස යාමතුස්ත නිම්මාරති පානිම්මිත වසවර්තිය කියලා කියන භූමි 11 තියෙන කාම භූමියක්. ඒ වගේම පින්වත්නි රූප භූමි 16ක් තියෙනවා අරූප භූමි 4ක් තියෙනවා මේ කාම රූප අරූපී කියන මේ තුන් භූමියේ සත්වයෝ තම තමන්ගේ කර්මවල හැටියට සැලසනවා අර ලෝකය පිළිබඳ කාරණාව කියද්දිම ඔබට පින්වත්නි දැනෙන්නේ නැති සතර අපායයි මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝකයයි නැතිවන කාලයකුත් එනවා කියලා අපි කිව්වා. එතකොට එහෙම නැති වෙනකොට ඉහළ බ්‍රහ්ම ලෝකවල පින්වත්නි ආභාසරයෙන් ඉහළ බ්‍රහ්ම ලෝකවල පහළ වෙන ආකාරයකුත් තියෙනවා. මේ විදිහට කොතනක කොයි ආකාරයකට තිබුණත් ඒ වස්තුකාම ක්ලේශකාමයන් කාමයන් බවට පත් වෙනවා. මේක දීර්ඝ සංසාර ගමනක්. දීර්ඝ සංසාර ගමනකදී පින්වත්නි වස්තුකාම ක්ලේශකාම ආදී මේ හිත කිලිටි කරන ස්වභාවයන්ගෙන් ගැලවෙන්න නම් නිවන් දැකීමමයි කළ යුතු වෙන්නේ. ඒ තරම් දුක්ඛිත දුෂ්කර හිතලවත් අවසන් කරන්නට බැරි කතාවක් මේ සංසාර චක්‍රය කියලා කියන්නේ. එතකොට සතර අපායයි මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6ක් කියන භූමි 11 මේ වස්තුකාම ක්ලේශකාමයෝ පැමිණි පැවතීම් විදිහට හැසිරෙනවා. ඒ කිව්වේ පින්වත්නි සතර අපාය මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක 6 කියන මේ 11 කාම භූමියේ වැඩි වශයෙන්ම මේ වස්තුකාම ක්ලේශකාමයෝ නිරන්තරයෙන්ම පවතිනවා. එතනදී පින්වත්නි කාමාවචර සිත් 54ම ඇවිල්ලා මේ කිව්ව භූමි 11 වැඩි වශයෙන්ම පහළ වන සිත් කාමාවචර සිත් 54ක් තියෙනවා. ඒ 54 මේ කිව්ව සතර අපාය මනුස්ස ලෝකය ඒ වගේම දිව්‍ය භූමි 6 වැඩි වශයෙන් ඇතිවන හිත්. එතකොට කාමාවචර සිත් ඔක්කොම 54යි. ඒ 54න් 30ක්ම පින්වත්නි අශෝභන සිත් වෙනවා. එතකොට තව 24ක් ඉතිරි වෙනවා ඒවා සෝබන සිත් වෙනවා. මෙතනදී 30ක් අශෝභන සිත් වෙනවා 24ක් සෝබන සිත් වෙනවා. ඇයි මෙහෙම අශෝභන සෝබන විදියට බෙදෙන්නේ කියලා බැලුවාම පින්වත්නි චෛතසික 52 ඔබ ඉදිරියේදී ඉගෙන ගද්දී ඒ චෛතසිකවල හම්බ වෙනවා ඔබට සෝබන චෛතසික වගයක්. ඒ සෝබන චෛතසික යෙදෙන සිත් තමයි පින්වත්නි මේ කිව්ව සිත් 24 කාමාවචර සිත් 54 මේ සිත් 24. ඉතිරි 30 සෝබන චෛතසික යෙදෙන්නේ නැහැ. එතකොට අසෝබන සිත් 30 නොත් මේ කාමාවචර සිත් 54න් සෝබන සිත් අසෝබන සිත් වල අසෝබන සිත් 30ක් තියෙනවා. අසෝබන සිත් 30 නොත් 12ක්ම පින්වත්නි අකුසල සිත් වෙනවා. ඉතිරි සිත් 18 අහේතුක සිත් වෙනවා. 12ක් මේ අකුසල සිත් 18ක් අහේතුකයි. එතකොට 12කින් කෙරෙන කාරණා තියෙනවා 18කින් පින්වත්නි යෙදෙන ආකාරයේ කාරණා තියෙනවා. හැබැයි ඒ අහේතුක සිත් 18 ලෝභ දේශ මොහ අලෝභ දෝස අමෝහ ආදී යෙදෙන්නේ නැහැ. ඒ වුණාට චක්කු විඥානයේ යෙදෙන සෝත විඥානයේ විදිහට මේ ප්‍රසාද රූපලී තැන්වල යෙදෙන අතීත කුසල අකුසල කර්ම විපාකයන් අනුව යෙදෙන පින්වත්නි සිත් ස්වභාවයන් වගේම ක්‍රියා සිත් තුනක් එතන හම්බ වෙනවා. අපි අකුසල සිත් 12 තමයි මුලින්ම ඉගෙන ගන්නෙ. ඒ අකුසල සිත් 12 නොත් ලෝභ මූල සිත් 8 තමයි මුලින්ම ඉගෙන ගන්නෙ. පින්වත්නි අකුසල සිත් 12ක් තියෙනවා. අකුසල සිත් 12න් ඒක බෙදෙන්නේ ලෝභ මූල විදිහට සිත් 8කට, දෝෂ මූල සිත් විදිහට 2කට, මොහ මූල සිත් විදිහට 2කට කියලා කොටස් 3කටයි. ලෝභ මූල සිත් ඔක්කොම 8ක් තියෙනවා. දෝෂ මූල සිත් සියල්ලම 2යි. මොහ මූල සිත් සියල්ලම 2යි. එතකොට අකුසල සිත් 12යි. අකුසල සිත් 12න් ලෝභ මූල සිත් 8ක් තියෙනවා. දෝෂ මූල සිත් 2ක් තියෙනවා. මොහ මූල සිත් 2ක් තියෙනවා.
එතකොට ලෝභ මූල කියන්නේ මෝහයයි ලෝභයයි කියන හේතු දෙක යෙදෙන හින්දා එතෙන්දී පැහැදිලිව ප්‍රකටව ලෝභය තියෙන හින්දා මේ පින්වත්නි ලෝභ මූල විදියට හඳුන්වනවා. දෝෂ මූල සිත් කියන්නේ ඒකෙත් මෝහය කොහොමත් තියෙනවා. නමුත් දෝෂේ ප්‍රකට හින්දා දෝෂ මූල සිත් කියනවා. මෝහ මූල සිත් වලදී මෝහය විතරයි තියෙන්නේ. මේ අකුසල් සිත් 12ටම මෝහය අනිවාර්යයෙන්ම යෙදෙන්නටම ඕන. අකුසල් සිත් 12ම මෝහයේ යෙදෙනවා. ලෝභයේ යෙදෙන්නේ 8ක. ඒ 8 ලෝභ මූල සිත් විදියට හඳුන්වනවා. අකුසල් සිත් 12ම මෝහයේ යෙදනාට දෝෂයේ යෙදෙන්නේ 2ක. ඒ මේ සිත් දෙක දෝෂ මූල සිත් විදියට හඳුන්වනවා. අකුසල් සිත් 12න් දෙකක සම්පූර්ණයෙන්ම මෝහයේ විතරක් යෙදනවා. ඒකට මෝහ මූල සිත් කියලා කියනවා. ඔක්කොම සිත් 12ක් එනවා. එතකොට සිත් 89න් කාමාවචර සිත් 54යි. කාමාවචර සිත් 54 ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි පින්වත්නි සෝබන සිත් අසෝබන සිත් විදිහට. එතකොට අසෝබන සිත් 30ක් තියෙනවා. සෝබන සිත් පින්වත්නි 24ක් හම්බ වෙනවා. එතෙන්දී අසෝබන සිත් 30යි සෝබන සිත් 24යි බෙදෙන විදිහත් ඔබ තේරුම් ගන්න. අසෝබන සිත් 30න් 12ක්ම පින්වත්නි අකුසල් සිත් බව දැන් ඉගෙන ගත්තා. අකුසල් සිත් 12ක් වෙනකොට තව 18ක් ඉතිරි. ඒ 18 අහේතුක සිත් වෙනවා. අහේතුක සිත් කියන්නේ අපි ඉස්සරහට ඔය ඇත්තෝ ඉගෙන ගන්න තියෙන කාමසෝබන සිත් වල ඉතිරි සිතුත් ඒ වගේම දැන් මේ ඉගෙන ගනිමින් ඉන්න අකුසල් සිත් 12 ආදී මේ වගේ විපාක ආදී කාරණා. එතෙන්දී අහේතුක සිත් 18ට අකුසල විපාක සිත් 7ක් හම්බ වෙනවා. අකුසල් සිත් 12 හින්දා තමයි මේ අකුසල විපාක සිත් 7 හම්බ වෙන්නේ. ඒ විපාක සිත් 7න් එකකට විතරයි ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පින්වත්නි අහේතුක සිත් 18න් හේතුය දෙන්නේ නැති සිත් 18න් 8ක් හම්බ වෙනවා. ඉදිරියේදී ඉගෙන ගන්න තියෙන කාමසෝබන සිත් 24 කුසල් සිත් වල විපාක විදිහට. එතකොට ක්‍රියා සිත් පින්වත්නි 3ක් හම්බ වෙනවා. කුසලයන්ගේ විපාක විදිහට 8ක් හම්බ වෙනවා. ඒ වගේම ක්‍රියා සිත් පින්වත්නි 3ක් හම්බ වෙනවා. එකතුව ඔක්කොම 18ක් වෙනවා. පින්වත්නි කාමසෝබන සිත් 24ක් තියෙනවා. කාමසෝබන සිත් 24ට මහා කුසල් සිත් 8ක් තියෙනවා. මහා විපාක සිත් 8ක් තියෙනවා. මහා ක්‍රියා සිත් 8ක් තියෙනවා. මෙතෙන්දී ක්‍රියා සිත් කිවෙන්නේ රහතන් වහන්සේලාට ඇතිවන සිත්, විපාක සිත් වෙන්නේ අර මහා කුසල් සිත් 8 විපාක සිත්. මේ විදිහට ඔය පින්වතුන් ඒ ගැන නිරවුල් වැටහීමක් ඇති කර ගන්න ඕන. දැන් පින්වත්නි අකුසල් සිත් 12 ගැනයි අපි මේ ඉගෙන ගන්න හදන්නේ. දස අකුසල කර්මත් හැම අකුසල කර්මයක්ම සිද්ධ වන හිත්වලට කියන්නේ අකුසල් සිත් කියලා. එතකොට දස අකුසල කර්මත් හැම අකුසලයක්ම කෙරෙන්නේ මෙන්න මේ අකුසල් සිත් වලින්. පින්වත්නි අකුසල් සිත් 12න් කෙරෙන ඒ දස අකුසල කර්මයෝ තමයි සතුන් මැරීම, සොරකම් කිරීම, කාමීවාතවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් කතා කීම. ඒ වගේම පින්වත්නි දැඩි ලෝභය, ඒ කියන්නේ අන්සතු වස්තුට ආසා කරන එකට හිම කියන්නේ. අනුන්ගේ විනාශේ පැතීම, ඒ වගේම වැරදි මිත්‍යා ලබ්ධිය. මේ විදිහට අපි සිංහලයෙන් කිව්ව කාරණා මතකයේ තියාගන්න පහසුවට පාලියෙන් කියන්නේ ප්‍රාණඝාතයේ අදත්තා දානේ කාමිත්‍යාචාරයේ මුසාවාදී පිසුනා වාචේ පරුසා වාචේ සම්පප්පලාපේ අවිද්‍යා ව්‍යාපාදී මිත්‍යා දෘෂ්ටිය කියලා. මේ දස අකුසල කර්මපතිය ඔබ කටපාඩම් කරගන්න ඕන. ඒ නිසා දැන් මගිත් එක්කම කියමු දැන් මම කියනකොට ඔබ මේ පත්‍රිකා බලාගෙන කටට හුරු කරගන්න. පින්වත්නි ප්‍රාණඝාතයේ අදත්තා දානේ කාම මිත්‍යාචාරයේ මුසාවාදය පිසුනා වාචේ පරුසා වාචේ සම්පප්පලාපේ අවිද්‍යාව ව්‍යාපාදී මිත්‍යා දෘෂ්ටිය. ප්‍රාණඝාතයේ අදත්තා දානය කාම මිත්‍යාචාරයේ මුසාවාදේ පිසුනා වාචේ පරුසා වාචේ සම්පප්පලාපේ අවිද්‍යාව
ව්‍යාපාදී මිත්‍යා දෘෂ්ටිය. ප්‍රාණඝාතේ අදත්තාදානේ කාමිත්‍යාචාරයේ මුසාවාදී පිසුනාවාචී පරුසාවාචී සම්පප්පලාප අවිද්‍යාව ව්‍යාපාදී මිත්‍යා දෘෂ්ටිය. ඔය 10න් මුල් 3 පින්වත්නි කයින් කෙරෙන කාරණා. ඒ කියන්නේ ශරීරයෙන් කෙරෙන කාරණා, ශරීර උපකාරයෙන් කෙරෙන කාරණා. ඒ තමයි ප්‍රාණඝාතේ අදත්තාදානේ කාමිත්‍යාචාරයේ කාය කර්ම වෙනවා. එතකොට ඊළඟට මුසාවාදයේ පිසුනාවාචයේ පරුසාවාචයේ සම්පප්පලාපේ වචී කර්මේ වෙනවා. අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටිය පින්වත්නි මනෝ කර්ම වෙනවා. අහපව ප්‍රාණඝාතයේ අදත්තාදානේ කාමිත්‍යාචාරයේ කාය කර්ම වෙනවා. මුසාවාදයේ පිසුනාවාචයේ පරුසාවාචයේ සම්පප්පලාපය වචී කර්ම වෙනවා. අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටිය සිතේ යෙදෙන කාරණා මනෝ කර්ම වෙනවා. මේ අකුසල කර්ම අංග සම්පූර්ණ වෙලා ප්‍රතිසන්දි විපාක හා ප්‍රවෘත්ති විපාක ලබා දෙනවා. අකුසල කර්ම අංග සම්පූර්ණ නොවූ විට මේ ප්‍රවෘත්ති විපාක පමණක් ලබා දෙනවා. මේ අංග සම්පූර්ණ කියන වචනයත් අතිශයින් වැදගත්. දැන් හිතන්න ප්‍රාණඝාතය කියලා. ප්‍රාණඝාතයේ අංග සම්පූර්ණ වෙන්නට කාරණා කීපයක් ඕන. ඒ තමයි පානෝ භවේ පාන සංඤී වදක චිත්තම උපක්කමෝ තීන ජීවිත නාසෝව අංගා පංච වදස්සිමේ. ඒ කියන්නේ පානෝ භවේ පණ ඇති සතෙක් වෙන්න ඕන. පාන සංඤී පණ ඇති සතෙක්ගේ හැඳිනීම තියෙන්න ඕන. වදක චිත්ත මාන චේතනාව තියෙන්න ඕන. මුපක්කමෝ ඒ මැරීම සඳහා උපක්කමේ තියෙන්න ඕන. තේන ජීවිත නාසුව එයින් ඒ ජීවිතේ නසන්නට ඕන. අංගා පංච වදස්සිමේ මේ තමයි පින්වත්නි අංග 5 ප්‍රාණඝාතයේ සම්පූර්ණ වන. එතකොට අදත්තා දානයටත් ඒ වගේ අංග තියෙනවා. කාමිත්‍යාචාරය, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප, අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි හැම කවුනකදීම පින්වත්නි ඒ වගේ අංගයෝ තියෙනවා. එතනදී ප්‍රතිසන්දි විපාකය කියන්නේ ඊළඟ භවයක උප්පත්ති ලබා දෙන ප්‍රතිසන්දිය. එතකොට ඒක ලැබෙන්නේ අංග සම්පූර්ණ වුණාම. ප්‍රවෘත්ති විපාක ලැබීමත් වෙන්නේ එහෙම. ප්‍රවෘත්ති විපාක ලැබෙන ආකාරයක් තියෙනවා. එතෙන්දී අකුසල කර්ම අංග සම්පූර්ණ නොවූ විට ලැබෙන්නේ මේ කියන ප්‍රවෘත්ති විපාක විතරයි. ඒකයි ප්‍රවෘත්ති විපාක දෙන ආකාරය වෙන්නේ. පින්වත්නි මේ කිව්ව අකුසල කර්ම සිදු කරන හිත් ඔක්කොම 12ක් තියෙනවා. එතකොට මේ අකුසල කර්ම කරන හිත් 12 මේ සිත් 12 පින්වත්නි යෙදෙනවා හේතු 3ක්. දැන් ඔබ දන්නවා මේ හේතු 3 මොකක්ද කියලා අපි විස්තර කළා. ඒ තමයි ලෝභය, ද්වේෂය, මෝහය කියන හේතු 3. මේවා අකුසල් මූල හේතු වෙනවා. අර සම්මාදිට්ඨි සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවලදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කරුණු සරියුත් මහරහතන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට දේශනා කරනකොට අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියලා දේශනා කළා. ඉතින්දී අකුසලංච පජානාති අකුසල මූලයන්ච පජානාති කියලා කිව්වද්දී අකුසලයක් දැනගන්න ඕන අකුසල මූලයක් දැනගන්න ඕන කිව්වහම මේ දස අකුසල කර්මපතයන් වගේම පින්වත්නි මේ කතා කරන ලෝභ දේශ මොහ කියන අකුසල මූල හේතුත් දැනගන්නට ඕන. මේකෙන් පින්වත්නි මෝහය සියලුම අකුසල් සිත් 12ම යෙදෙනවා. හැබැයි ලෝභය කලින් කිව්වා වගේ 8ක, ද්වේෂය 2ක, මෝහය තනියම යෙදෙන සිත් 2ක් විදිහට තියෙන්නේ. එතකොට ලෝභ මූල සිත් 8යි, දෝෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි එකතු ඔක්කොම 12ක් වෙනවා. ඊළඟ ටික කියලා දෙන්න කලින් මෙතන ඔබට නොතේරුණු තැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වන්ත මහත්මයා කියන්නේ. ස්වාමීන් වහන්සේ මෙතන මේ දස අකුසල කර්ම වලට සුරාමේරය කියන එක අඩංගු නොවන්නේ ස්වාමීන් වහන්සේ?
පින්වන්ත මහත්මයා දස අකුසල කර්මවලට සුරාමීරේ ඇතුළත් නොවන හේතුවක් තියෙනවා. සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වීරමණී කියන සිල්පදයෙන් අනිත් හැම සිල්පදයක්ම කැඩෙන ආකාරයක් තියෙනවා. ඒකේදී හේතු යෙදෙන ආකාරයේ අනුව තමයි මේ විදිහට දස අකුසල කර්මපතියෝ බෙදලා තියෙන්නේ. අපි සිත් 8න් කෙරෙන කාරණා විස්තර කරගෙන යනකොට ඉදිරියේදී ඉගෙන ගන්න හම්බ වෙනවා ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයකට කියලා. දස අකුසල කර්මපතේට වෙනම ගැනීමක් වෙන්නේ නැහැ. නමුත් දස අකුසලම වෙන්න පුළුවන් පින්වත්නි සුරාමීරේ මජ්ජපමා දට්ඨානා හින්දා. අවසරයි කන්සන්නස. මේ අපේ හැමදෙරනේ මේ ඔබ වහන්සේ මේ දේශනා කරුවා මේ මෝහේ හැම මේ විතම යෙදෙනවා කියලා. ඒතර අපේ හැමදෙරනේ මේ මෝහය කියන්නේ අවිද්‍යාවමද මේ පරිසම්පාදයේදී විග්‍රහ වෙන විදිහට සමායන මම වැරදි ප්‍රශ්නයක් නම් අහන්නේ. පරිසම්පාදයේ විග්‍රහ වෙන අවිද්‍යාවමද මේ මෝහය කියන්නේ මේ උපේක්ෂා සාගත බව. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ හැමතැනම යෙදෙනවා කියන වහන්සේ ඒ කියන්නේ මේ හැම එකක් අරඹයාම හිතක් අරඹයාම මෝහය කියන එක බොහොම හොඳයි ප්‍රශ්නේ අහපු එක. එතනදී මෝහයයි උපේක්ඛාවයි එකක් නෙමෙයි දෙකක්. මෝහය උපේක්ඛාව එකක් සලකන්න එපා. පටිච්ච සමුප්පාදයේදී අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන අවිද්‍යාව කියන්නේ මේ මෝහයට නමක්, මෝඩකමට නමක්, අනුවණකමට නමක්, මුලාවට නමක්, නොදැනීමට නමක්. එතකොට ප්‍රඥාව නැතිකමට තමයි ඒ මුලාව නැත්නම් මෝහය කියලා කියන්නේ. මේ අවිද්‍යාවට විරුද්ධ ධර්මතාවය තමයි විද්‍යාව. එහෙම නැත්නම් ප්‍රඥාව වෙන්නේ, නුවණ වෙන්නේ. මෙතනදී අවිද්‍යාව එහෙම නැත්නම් මෝහය කියන වචන දෙකෙන්ම කියවෙන්නේ එකම කාරණාවක්. ඒක ආරම්මනේ මුයතිති මෝහෝ කියන අරමුණෙහි සැබෑ ස්වභාවයේ වහලා දාන ස්වභාවයේ මෝහ කරන ස්වභාවය මෝහේ වෙනවා. එතකොට මෝහය කිව්වහම පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේදී පින්පව රැස්වීමට මූලික කාරණා විදිහට තියෙන පින්වත්නි අවිද්‍යාව තමයි තේරුම් ගන්නට ඕනේ. සනල් තෙරුවන් සරණයි. ඔබ වහන්සේට අපට පුළුවන් නම් දැන් ඔබ වහන්සේ මේ සඳහන් කරගෙන දේශනාව හරහාම දැන් ලෝභ මූල සිත් කියනකොට මෝහ මූල සිත් වගේ කියන පොඩි උදාහරණයකුත් අපිට දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා සනල් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා. උදාහරණ හම්බ වෙනවා සිත් ටික විස්තර කරන තැනේදී. අපි සිත් 12 එනකොට සිතෙන් සිතට මේවායේ උදාහරණ කියලා අපි අතසානී අටුවාවේ ධම්මසංගණේ අටුවාවේ එහෙම තියෙන කවුණු ටීකාවල තියෙන කවුණු සහ සූත්‍ර පිටකාදීන කවුණු අරගෙන එකිනෙක ගලපලා පෙන්නනවා සිතින් සිත උගන්වන වෙලාවට. බොහොම දැක්සන තෙරුවන් සරණයි. අවසරයි පින්නත් ස්වාමීන් වහන්සේ. ඒ වගේම ඉල්ලීමක් කුසල් සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත් පිළිබඳවත් ඒ සිත්වල හැසිරීම ඒ වෙනස විග්‍රහ කළ දෙනවා නම් ස්වාමීන් වහන්සේ තාමත් අගය කරනවා ස්වාමීන් වහන්සේ. ඕපින්වන්ත මහත්මයා අපි කුසල් සිත් ඉගෙන ගන්න වෙලාවට කුසල් සිතේ විපාක සිත් 8 කියලා දෙනවා. කුසල් සිත් 8 විපාක සිත් 8. ඒ වගේම කුසල් සිත් ඉගෙන ගන්න වෙලාවට රහතන් වහන්සේලාට කුසල් සිත් ඇති වෙනකොට ඒකට විපාක ශක්තියක් නැති හින්දා ඒක ක්‍රියාසිත වන ආකාරයක් කියලා දෙනවා. ඉදිරියේදී පාඩම තාම ආවේ නැහැ. තව පාඩම් කීපයක් යද්දි තමයි අපේ කාමසෝබන සිත් 24ට එද්දි අපිට ඔය කුසල් සිත් ගැන එහෙම ඉගෙන ගන්න හම්බ වෙන්නේ. එයින් කොටසක් ඉගෙන ගන්න හම්බ වෙනවා අහේතුක සිත් 18ේදී සිත් 8ක් විදිහට කුසල විපාක විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ අන් අයගේ අන්සතු වස්තුවට ආශා කිරීමනේ ලෝභය කියලා කියන්නේ. එතකොට දැන් තමන් තුල තියෙන දේවල් දෙන්න තියෙන දෙයටත් අපි ලෝභය නෙවෙයි නේද? එතකොට කියන්නේ මසුරුකම නේද? දැන් අපි හිතන් ඉන්නේ නිකන් ලෝභය අපි ලෝභකම නිසා ඒක කාට හරි දෙන්නේ නැහැ කියලානේ. ඒවට එතනදී කියවෙන්නේ ස්වාමීන් වහන්සේ මසුරුකම නේද? දැන් අපේ දේවල් දෙන්න නැති වුණාම දැන් මෙතන කියන මේ අකුසල කර්ම වලදී කියවෙන ලෝභය අන්සතු දේවල් නොගැනීම. කියන්නේ අන්සතු දේවල් වලට තියෙන දැඩි ආශාව. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපේ තියෙන දේවල් දෙන්න තියෙන අකමැත්තට කියන්නේ මසුරුකමද?
පින්වන්ත මහත්මිය මච්චරිය කියලා කියවෙන මසුරුකම වෙනම කාරණාවක්. ඒ මච්චරිය කියන එකත් මෙතනදී ලෝභී කියන කාරණාව ඇවිල්ලා අදත්තාදානයට විතරක් තියෙන කාරණාවක් නෙමෙයි, අන්සතු දේ සම්බන්ධව තියෙන කාරණාවක් නෙමෙයි. ලෝභී කියන එකෙන් දරුවෝ හෘතය කිරීමක් වෙනවා. බලු පැටව හෘතය කරන එකක් වෙනවා. එතකොට ඔය ඇත්තෝ උදේ ඉඳන් රාත්‍රිය දක්වා ඇතිවන සිත් අතරේ අති බහුතරයක් ඇති වෙන්නේ පින්වත්නි ලෝභ මූල සිත් වෙනවා. එතනදී ඇලීමීම මුල් කරගත්ත කාරණා තව ටික වෙලාවකින් ඒ කවන මම විස්තර කරලා දෙනවා. ඒ පාඩමේ ඒ කොටසට තව ටිකකින් පැමිණෙන හින්දා. බොහොම පිං ස්වාමින් වහන්සේ. හොඳයි. ඔන්නස අවසරයි. දැන් ඇත්තටම අපි ලෝභය පැත්ත, ඒ කියන්නේ ලෝභය කියන බාස්කට් එකට ගත්තොත් එතන චෛතසික දෙකයි තියෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. ලෝභය සම්බන්ධයෙන් ලෝභය සහ මච්චරිය කියන ඒ දෙක විතරද නැත්නම් ඊට අමතරව තවත් චෛතසිකත් සම්බන්ධද ලෝභ? අනිවාර්යයෙන්ම ලෝභය කියන තැන ගැන කතා කරනකොට ලෝභයත් එක්ක පස්ස වේදනා, සංඥා චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසකාර කියන සබ්බචිත්ත සාධාන චෛතසිකෙ දෙන්න ඕන. ඒ වගේ විශේෂයෙන්ම පවට ලැජ්ජාවක් නැතිකම, පවට බයක් නැතිකම කියන කාරණායි දෙන්න ඕන. ලෝභයත් එක්ක මෝහය, අහිරිකය, අනුත්ප්පේ කියන කාරණා තියෙන්නට ඕන. ඒ වගේම තවත් චෛතසික ධර්ම යෙදෙනවා ඒ සිත්වල හැටියට. ඒතකොට එක චෛතසිකයක් නෙමෙයි යෙදෙන්නේ. මෙතනදී අපි ලෝභය, ද්වේෂය, මෝහය කියන්නේ, අලෝභය, අදෝෂය, අමෝහය කියන්නේ හේතු බව දැනගන්නට ඕනේ. එතකොට සිතක බලවත්කම, දුර්වලකම කරන ස්වභාවයේ තියෙන හේතු විදිහට තමයි මේ හේතු යෙදෙන්නේ. ඒ කියන්නේ චෛතසික ධර්ම විදිහට තවත් චෛතසික ධර්ම වූ යෙදෙන විශේෂයෙන්ම හැම සිතකම සබ්බචිත්ත සාධානිය අනිවාර්යයි. එමය සවනස මම ඇහුවේ දැන් අතන දැන් ලෝභ කොටස ගත්තාම ඒ කියන්නේ ලෝභය කියන ඒ ගෲප් එකට ගත්තොත් එතන ලෝභය සහ මසුරුකම තමයි චෛතසික දෙක නේද සර්? තව තියෙනවද ඒ වගේ ඊට සමාන දේවල්? තවත් ධර්ම යෙදෙනවා. ඒ කියන්නේ ලෝභය එක්ක මේ මච්චරිය කියන කාරණාව නෙමෙයි තවත් කාරණා යෙදෙනවා. ඒ කාරණා අපි චිත්තචෛතසික සංපයෝගනය ක්‍රමයට එනකොට ඉදිරියේදී කියලා දෙනවා මේ හිතේ යෙදලා තිබෙ මෙච්චර චෛතසික ප්‍රමාණයක් සංඛ්‍යාවලින්ම මේ චෛතසික මෙච්චරක් මේ පළවෙනි ලෝභ මූල සිතේ යෙදනා, දෙවෙනි ලෝභ මූල සිතේ මෙච්චර චෛතසික යෙදනා. ඒ විදිහට චෛතසිකයෙන් චෛතසිකයටත් අපි කියලා දෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පුතේ. එතන ස්වාමීන් වහන්සේ එතන මච්චරිය කියන කාරණාව පටලවා ගන්න එපා. ඒක දේශමූල සිත් වලට අදාළ වෙන කාරණාවක්. ඒක ඉදිරියේදී කියලා දෙනවා. පින්වත්නි දැන් පාඩමට අදාළවම යනවා නම් තමයි වඩා යෝග්‍ය වෙන්නේ. ඔව් අහන්න පුතේ. ස්වාමීන් වහන්සේ මේ චෛතසිකයන් අතර ලෝභ පුතේ අපිට ඇහෙන්නේ නැතුව ගියා. පුතා හොඳයි. මම හිතන්නේ මොන තාක්ෂණික දෝෂයක් සිද්ධ වුණා. හොඳයි නැවත සම්බන්ධ වුණාම අහන්න දරුවෝ. අපි එහෙනම් පාඩමට යමු යමු. පින්වත්නි ඔය ඇත්තු අහපු ප්‍රශ්නවලට අපි සාරාංශගතව වචන කීපයක් කියන්නම්. ඔය අහපු කාරණා ඔක්කොම ඉදිරියේදී ඉගෙනගෙන කාරණා. එක එක පාඩම් වලදී. එක එක පාඩම් වලදී එකින් එක ඔක්කොම සියල්ලම ඔබට අංග සම්පූර්ණවම කියවෙන කාරණා තමයි දැන් අහපු ප්‍රශ්නවල ගොඩක් තියෙන්නේ. සියලුම අකුසල් කරන්නට ප්‍රධානම හේතුව පින්වත්නි මෝහය. මෝහය නැත්නම් එතන අකුසලයකුත් නැහැ. මෝහය කියලා කියන්නේ ආරම්මනේ මුහ්‍යතිති මෝහෝ. එහෙම නැත්නම් අරමුණේ මුහා කරන ස්වභාවයට නමක්. එතකොට මෝහේ නැත්නම් පින්වත්නි එතන අකුසලයකුත් නැහැ. හැම අකුසලයකටම මුල් වෙන කාරණාව තමයි මෝහය කියලා කියන්නේ. ඒකනේ අවිද්‍යාවට ඊතරම් බරක් තියෙන්නේ. පින්වත්නි එතකොට ආරම්මනේ මුහ්‍යතිති මෝහෝ. අරමුණේ මුහා කරන ස්වභාවය තමයි මෝහය වෙන්නේ. මෝහේ මුලා වෙච්ච හිතකට සත්‍ය
සත්‍ය අසත්‍ය වරද නිවරද ඇත්ත නැත්ත යුක්තිය අයුක්තිය දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අරමුණේ රැවටෙන මුලාවන ස්වභාවයක් තියෙන සිතකට පින්වත්නි සත්‍ය අසත්‍ය වරද නිවරද ඇත්ත නැත්ත යුක්තිය අයුක්තිය දැනෙන්නේ නැහැ. මෝහයේ ඇති සිතකින් කිසිම වෙලාවක යහපතක් බලාපොරොත්තු වෙන්න බෑ. මෝහයේ ඇති සිතකින් පිනක් වෙන්නේත් නැහැ. මෝහයේ ඇති සිතකින් වෙන්නේ අයහපතක්, වරදක්, නපුරක්, පාපයක්, හානියක්, පීඩාවක් මෙලොවට සහ පරලොවට ලොකු කරදර ගොඩක් කියන කාරණා ගොඩක්. එතකොට අකුසල සිත් 12ෙම මෝහය කියන අකුසල මූලයේ ඇති වෙනවා. ඒතකොට මෝහයේ යෙදෙන හිතකින් යහපතක් බලාපොරොත්තු වෙන්න එපා, හොඳක් බලාපොරොත්තු වෙන්න එපා. අරමුණේ සැබෑ ස්වභාවයේ වහන ධර්මතාවය කියන මෝහයේ යෙදෙන සිතෙන් පින්වත්නි වෙන්නේ නපුරක්මයි, හානියක්මයි. එතකොට මෝහයේ මුලා වූ සිතකට ඉෂ්ට මේ අරමුණු හෝ එහෙම නැත්නම් ප්‍රියමනාප හරි මඳහත් අරමුණක් හරි හමු වුණාම ඒ අරමුණේ ඇලීමක් ඒ වගේම ආසා කිරීමක් ඇති වෙනවා. එතකොට ඒ ඇලීමට ආසා කිරීම තමයි ලෝභය කියලා කියන්නේ. දැන් අපි මේ විස්තර කරන්නේ මෝහයයි ලෝභයයි දෙකේ මෝහය කිව්වා ලෝභය කියන කාරණාව. අර මෝහයේ මුලා වෙච්ච හිතකට කැමැති අරමුණක් හෝ එහෙම නැත්නම් අකමැති අරමුණක් හෝ මඳහත් අරමුණක් හෝ කියන මේ කාරණා වලින් පින්වත්නි කැමැති ඒ වගේම ප්‍රියමනාප එහෙම නැත්නම් මධ්‍යස්ථ අරමුණක් හමු වුණාම අකමැති අරමුණක් හමු වුණාම ලෝභය ඇති වෙන්නේ නැහැ. අකමැති අරමුණක් හමු වුණාම ඇති වෙන්නේ ද්වේෂය. හැබැයි පින්වත්නි මෙතනදී මේ විදිහට මේ ඒ වගේ අරමුණක් හමු වුණාම ඒවට ඇලීමක් ආසා කිරීමක් ඇති වෙනවා. ඒකට කියන්නේ ලෝභය කියලා. මේ ලෝභය ඇතම් අකුසල් සිත් උපදවන අකුසල මූලයක් වෙනවා. එතකොට මේ සිත්වල මෝහ මූලයේ තිබ්බාට ලෝභ මූලයේ ප්‍රකට හින්දා තමයි ඒ සිත් ලෝභ මූල සිත් විදියට හඳුන්වන්නේ. හැම සිතකම අකුසල් සිත් 12ෙම පින්වත්නි මෝහයේ යෙදෙනවා. නමුත් පැහැදිලිවම ප්‍රකටව තියෙන සිත් 8 අරගෙන තමයි අපි ලෝභ මූල සිත් විදියට හඳුන්වන්නේ. එතකොට මෝහයේ මුලා වුණ හිතකට අනිෂ්ට වූ අපිය අකමැති අරමුණක් හමු වුණාම පින්වත්නි ඒ අරමුණ හින්දා කිපීමක් තරහ ගතියක් ඇති වෙනවා. එතකොට මේ කිපීම තරහ ගතිය ඇති වෙන්නේ අප්‍රිය අකමැති අරමුණක් හමු වුණාම. ඒකට කියන්නේ ද්වේෂය කියලා. එතකොට මේ සිත්වල මෝහ මූලයේ තිබ්බාට පැහැදිලිව ප්‍රකට වෙන්නේ දෝෂ මූලයේ හින්දා ඒවා ද්වේෂ මූල සිත් කියලා හඳුන්වන්නේ. ඒ වගේ ද්වේෂය තියෙන සිත් දෙකක් හම්බ වෙනවා. ඊළඟට පින්වත්නි මෝහේ බලවත් වන හින්දා අරමුණ නිශ්චය කරගන්න බැරි වෙනවා. ඒ වගේ අවස්ථාවක අරමුණේ ඇලීමක් හෝ කිපීමක් ඇති වෙන්නේ. ඇලීමක් ඇති වෙනවා නම් ලෝභය ඇති වෙන්න ඕන. ලෝභය ඇති වෙන්නේ නැතිව කිපීමක් ඇති වෙනවා නම් ද්වේෂය ඇති වෙන්න ඕන. එතකොට ලෝභයයි මේ ද්වේෂයයි කියන හේතු දෙක යෙදෙන්නේ නැති අවස්ථාවකදී මෝහේ විතරක් තනියම ඇති වෙන්න පුළුවන්. එතකොට මේ සිත්වල ප්‍රකට වෙන්නේ අවිනිශ්චිත බව, නොසන්සුන් ගතිය. එතකොට මෝහ මූලයේ විතරක් බලවත් යෙදෙන හින්දා මේ හිත් හඳුන්වන්නේ පින්වත්නි මෝහ මූල සිත් කියලා. එතකොට ඒ වගේ සිත් දෙකක් තියෙනවා. දැන් මෝහ මූල සිත් දෙකක් තියෙනවා. ද්වේෂ මූල සිත් දෙකක් තියෙනවා. ලෝභ මූල සිත් දෙකක් 8ක් තියෙනවා. ලෝභ මූල සිත් 8 ඇති වෙන්න නම් ඒ හමුවන අරමුණේ ඉෂ්ට ප්‍රියමනාප මධ්‍යස්ථයේ අරමුණක් හමු වුණාම ඇලීමක් ආසාවක් ඇති වෙන්නට ඕන. මේ එහෙම නැත්නම් අනිෂ්ට අකමැති අප්‍රිය අරමුණක් හමු වුණාම කිපීමක් ඇති වුණොත් ද්වේෂය ඇති වෙන්නේ. ද්වේෂය මෝහයයි. මෝහයේ විතරක් පින්වත්නි බලවත් යෙදෙන්නේ අර නිශ්චය කරගන්නට අරමුණ නිශ්චය කරගන්නට නොහැකි වෙනකොට ඒ හිතේ අවිනිශ්චිතකම නොසන්සුන් ගතිය හිම තියෙද්දි මෝහේ විතරක් යෙදෙනවා. ඒ විදිහටයි ලෝභ මෝහ, දෝෂ මෝහ, මෝහ විදිහට හේතු යෙදෙන්නේ. පින්වත්නි හැම අකුසලයකටම මූලිකම කාරණා වෙන්නේ මෝහය.
මේ මෝහයට අපි තව නම් වගයක් කියනවා. දැන් මෝහයට කියන නම් ටික තමයි උගන්වන්නේ. ඒ තමයි අනුවණකම කියන්නේ මෝහයට. මෝඩකම කියන්නේ මෝහයට. මුලාව කියන්නේ මෝහයට. අවිද්‍යාව කියන්නේ මෝහයට. නොදැනීම කියන්නේ මෝහයට. මේ වගේ නම් ගොඩක් තියෙනවා මෝහයට. එතකොට අනුවණකම මෝඩකම මුලාව අවිද්‍යාව නොදැනීම අනුවණකම මෝඩකම මුලාව අවිද්‍යාව නොදැනීම කියන මේ නම් වලින් හඳුන්වන්නේ මේ මෝහය. අකුසාසිත පහළ වෙන්නේ මේ මෝහයේ මුලා වූ අයට විතරයි. මෝහයේ මුලා නොවිච්ච කට්ටියට අකුසාසිත පහළ වෙන්නේ නැහැ. ඒකයි අපි දවසම පින්කමක් කරගන්න කියන වචනේ ඔබට නිතර කියන්නේ පින්වත්නි මෝහයේ මුලා නොවි ජීවත් වෙන්නට පුරුදු පුහුණු කරව ගන්නට. එතකොට අනුවණකම මෝඩකම මුලාව අවිද්‍යාව නොදැනීම කියලා හඳුන්වන මේ මෝහයේ පින්වත්නි පහළ වෙන්නේ මුලා වුණු අයට. එතකොට මේ මෝහය පහළ වෙන්නේ පින්වත්නි අරමුණේ මුලා වුණු අයට. එහෙම නැතුව අරමුණේ මුලා නොවිච්ච අයට පින්වත්නි මේ මෝහය පහළ වෙන්නේ නැහැ. මෝහය පහළ වෙනවා නම් එතන ලෝභයයි එතන ද්වේෂයයි කියන හේතු යෙදෙන සිතුත් පහළ වෙන්නට පුළුවන් අරමුණ වල හැටියට. අභිධර්මය උගන්වනකොට අකුසල් සිත් 12න් මුලින්ම ඔය පින්වතුන්ට අපි උගන්වන්නේ ලෝභ මූල සිත් 8. ඒකට හේතුවකුත් තියෙනවා. දේශ මූල සිත් 2 ඊට පස්සේ උගන්වන්නේ. තුන්වෙනියට උගන්වන්නේ මෝහ මූල සිත් 2. ලෝභ මූල සිත් 8 මුලින්ම ඔය පින්වතුන්ට උගන්වන බලපාන හේතුව තමයි පින්වත්නි ලෝභය සියලුම සත්වයන්ගේ ප්‍රතිසන්දි හිතට පස්සේ පහළවන පළවන චිත්ත වීතියේදීම ඇතිවන ධර්මයක් හින්දා. ඒ කියන්නේ සියලුම සත්වයෝ ප්‍රතිසන්දි ලැබුවාට පස්සේ ප්‍රතිසන්දි හිතට පස්සේ පළවන චිත්ත වීතියේදීම ඇතිවන ධර්මයක් තමයි ලෝභය කියලා කියන්නේ. එතකොට කවුරු හරි සත්වයෙක් කොහේ හරි තැනක ඉඳලා ඒ කෙනා පින්වත්නි කොහේ හරි භවයකට චුත වෙලා නැවත ප්‍රතිසන්දිය ලබනකොට ඒ පිළිසිඳ ගatti ඒ කෙනාට මුලින්ම ඇති වෙන්නේ ප්‍රතිසන්දි විපාක සිතක්. එතකොට ප්‍රතිසන්දි සිත කියන්නේ විපාක සිතක්. ඒ ප්‍රතිසන්දි සිත විපාක සිතක් වෙන්නේ කලින් භවයේ මානයටපත් වෙනකොට ඒ ඇතිවන මානාසන්න චිත්ත වීතියේ ජවන් සිත්වල හැටියට. හැබැයි මේ ජවන් සිත්වල කර්ම විපාකයක් නෙමේ පින්වත්නි මේ විපාක සිත කියන්නේ. ඒ ජවන් සිතට අරමුණු උනේ පින්වත්නි කර්ම නිමිති ගති නිමිති කියන අතීත කර්ම වැඩපිළිවෙලක්. එතකොට ඒ අතීත කර්ම වැඩපිළිවෙලක් නිසා ඇති වුණු ඒ කර්මය හරි එහෙම නැත්නම් කර්ම නිමිත්තක් හරි එහෙම නැත්නම් අනාගතයේ පහළවන්නට සිටන ඒ ස්ථානය මේ දර්ශනය වීම ආදී ඒ ගති නිමිත්තක් විදිහට පින්වත්නි ඒ කාරණා යෙදෙන්න පුළුවන්. එතකොට කවුරු හරි කෙනෙක් මුලින්ම පිළිසිඳ ගන්නකොට ඇති වෙන්නේ ප්‍රතිසන්දි විපාක සිතක්. ඊට පස්සේ ඇති වෙනවා පින්වත්නි භවාංග සිත් 15ක් හරි 16ක් හරි. ඊට පස්සේ ඇති වෙන්නේ මනෝද්වාරා වචන හිත. ඊට පස්සේ තමන් ඉපදිච්ච මේ භවයට ඇලුම් කිරීමක් විදිහට මේ ලෝභ මූල සිත් 8න් යම් කිසි හිතක් ජවන් සිත් විදිහට 7 වරක් ඉපදිලා නැතුව යනවා. ඊට පස්සේ භවාංග සිත් පරම්පරාව නැවතත් ඇති වෙනවා. පින්වත්නි මේ විදිහට අලුතින් උපදුණු භවයේ ඇලීමක් විදිහට ඒ භවයට ආසා කිරීමක් විදිහට භවයට ඇලුම් කිරීමක් විදිහට ලෝභ මූල සිත් 8න් යම්කිසි සිතක් ජවන් සිත් විදිහට 7 පාරක් ඇති වෙලා නැතුව ගියාට පස්සේ භවාංග සිත් පරම්පරාව පහළ වෙන්නේ. මේ විදිහට පින්වත්නි ලෝභ මූල සිත් 8 මුලින්ම ඔබට උගන්වන්නේ ඒ හේතු කාරණාත් එක්ක. මේ සිත් 8 හේතු දෙකක් තියෙන බව ඔබ දැන් දන්නවා. ඒ තමයි ලෝභය හා මෝහය. ඊට පස්සේ උගන්වන්න තියෙන දේශ මූල සිත් දෙක ඊට පස්සේ මෝහ මූල සිත් දෙක තමයි උගන්වන්න තියෙන්නේ. නැවතත් අපි මතක් කරනවා
නැත්ත සත්‍ය අසත්‍ය වරද නිවරද යහපත අයහපත නොදැනෙන විදිහට අරමුණේ සැබෑ ස්වභාවය මුලා කරලා තියෙන්නේ පින්වත්නි මෝහයෙන්. එතකොට අරමුණේ සැබෑ ස්වභාවයේ මෝහයේ මුලා කර ඇති හිතකට හමුවන අරමුණකට ඇලීම හරි ආසා කිරීම හරි තියෙනවා නම් එතන ලෝභය තමයි ඇති වෙන්නේ. අප්‍රිය අකමැති අරමුණක් හමු වුණාම කිපීම තරහ ගතිය කියන දේශයත් අරමුණ නිශ්චය කරගන්න නොහැකි වුණාම අවිනිශ්චිත භාවයේ නොසන්සුන් ගතිය සමග ඇතිවන මෝහයත් කියන මේ සිත් තමයි පින්වත්නි පුතග්ජනයින්ට දවසකට වැඩිපුරම ඇති වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට උදේ ඉඳන් රෑ දක්වා ඔබට ඇතිවන හිත් ගැන ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් ඔබ ඔය ඇත්තන්ට හම්බ වෙන්නේ පින්වත්නි මේ කිව්ව අකුසල් සිත් 12. එතකොට ඔය ඇත්ත වැඩිපුර අනාගතයේට මේ රැස් කරගන්නේ ඔන්න ඔය අකුසල් සිත් 12 විපාක ස්වභාවය. දැන් පින්වත්නි අකුසල් සිත් 12 අපි ඉගෙන ගන්න. ඒ අකුසල් සිත් 12න් අපි ලෝභ මූල සිත් 8යි කියලා දෙන්න හදන්නේ. දැන් අපිත් එක්කම මේ ටික කටපාඩම් කරගන්න ඕන. කවුරුත් ඒ පත්‍රිකා බලලා කටපාඩම් කරගන්න කටට හුරු කරගන්න පින්වත්නි. පළවෙනි හිත සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිත. දෙවන සිත සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත සසංකාරික සිත. තුන්වන හිත සෝමනස්ස සහගත ditthිගත විප්පයුක්ත අසංකාරික සිත. හතරවන සිත සෝමනස්ස සහගත ditthිගත විප්පයුක්ත සසංකාරික සිත. පස්වන සිත උපේක්ඛා සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිත. හයවන සිත උපේක්ඛා සහගත ditthිගත සම්පයුක්ත සසංකාරික සිත. හත්වන සිත උපේක්ඛා සහගත ditthිගත විප්පයුක්ත අසංකාරික සිත. අටවන සිත උපේක්ඛා සහගත ditthිගත විප්පයුක්ත සසංකාරික සිත. මේ පත්‍රිකාවටත් මේ ටික ඇතුල් කළේ කලින් පත්‍රිකාවේ පොඩි මුද්‍රණ දෝෂයක් තිබුණා. ඒ මුද්‍රණ දෝෂයත් නිවැරදි කරලා තමයි මේ පත්‍රිකාවේ පින්වත්නි මේ ටික ඇතුල් කරලා තියෙන්නේ. මේ විදිහට ඔබ කටපාඩම් කරගන්න. පළවෙනි හිත මොකද්ද? සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිත. දෙවන සිත සෝමනස්සාගත ditthිගත විප්පයුක්ත සෝමනස්සාගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිත. සසංකාරික සිත. එතකොට තුන්වෙනි හිත වෙන්නේ සෝමනස්ස සහගත ditthිගත සම්ප්‍රයුක්ත ditthිගත විප්‍රයුක්ත අසංකාරික සිත. හතරවෙනි සිත වෙන්නේ සෝමනස්ස සහගත ditthිගත විප්‍රයුක්ත සසංකාරික සිත. පස්වෙනි සිත වෙන්නේ උපේක්ෂා සහගත ditthිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත. හයවෙනි සිත වෙන්නේ උපේක්ෂා සහගත ditthිගත විප්‍රයුක්ත ditthිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිත. හයවෙනි සිත උපේක්ඛා සහගත ditthිගත සම්පයුක්ත සසංකාරික සිත. හත්වෙනි සිත වෙන්නේ උපේක්ෂා සහගත ditthිගත විප්‍රයුක්ත අසංකාරික සිත. අටවෙනි සිත වෙන්නේ උපේක්ෂා සහගත ditthිගත විප්‍රයුක්ත සසංකාරික සිත. හොඳයි පින්වත්නි දැන් කටට හුරු කරගමු අපි. සාමිනාස අතන සම්ප්‍රයුක්ත කිව්වට සම්ප්‍රයුක්ත නෙවෙයි සම්පයුක්තනේ. ඔව් සම්පයුක්ත. සම්ප්‍රයුක්ත කියලා ඇහුණා මට ඒක. හොඳයි මේ අකුරු ටික හරියට කියමුකෝ. සිංහලෙන් නම් අපි කතා කරන්නේ සම්ප්‍රයුක්ත කියලා. මේ පාලි භාෂාවෙන් සම්පයුක්ත කියලා තමයි කියන්නේ මේ තියෙන විදිහට. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ සම්පයුක්ත කියලා සිංහලෙන් කතා කරනවා. හොඳයි පින්වත්නි එහෙමනම් පාලි භාෂාවෙන් අපි මේ ටික කියමු. සෝමනස් මගෙත් එක කියන්න සෝමනස් සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිත. සෝමනස් සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිත. සෝමනස් සහගත ditthිගත විප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස් සහගත ditthිගත විප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිත.
උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. හොඳයි. නැවතත් කියමු පින්වත්නි. සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සංපයුක්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සංපයුක්ත සසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. හොඳයි පින්වත්නි, ඔය සිත අටේ ඔය පින්වතුන්ට සෝමනස්ස කියන වචනේ කීයක් හම්බ වෙනවද? 4යි හම්දුනේ. 4යි. උපේක්ඛා කියන වචනේ 4ක්. දිට්ඨිගත සංපයුක්ත කියන වචනේ 4ක්. දිට්ඨිගත විප්‍රයුක්ත කියන වචනේ 4ක්. අසංකාරික කියන වචනේ 4ක්. සසංකාරික කියන වචනේ 4ක්. දැන් මතක තියාගන්න ලේසි නේද? එතකොට පළවෙනි සිත් 4 යෙදෙන්නේ සෝමනස්ස කියන වේදනාව. දෙවන සිත් 4 යෙදෙන්නේ උපේක්ඛා කියන වේදනාවයි. හොඳයි. ඔබට තියෙනවා නම් යම් කිසි දෙයක් පාඩමට අදාළව අහන්න ඊළඟ කොටසත් කියලා දෙන්න හදන හින්දා. ස්වාමීන් වහන්සේ අර දිට්ඨිගත කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. හොඳයි. දිට්ඨිගත සංපයුක්ත විප්‍රයුක්ත කියන එක ඊළඟ පාඩමේ ඔය තියෙන පත්‍රිකාවේ යට කොටසේ තියෙනවා. මම එතෙන්දි විස්තර කරන්නම් නේද? හරි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් මහත්මයා කියන්නේ. ස්වාමීන් වහන්සේ අර මේ ලෝභ මූල සිතක් අර ඇති වෙනවා කිව්වේ මේ ප්‍රතිසන්දියෙන් පසුව. එතකොට ඒකත් මේ මෝහයත් සමගද ඇති වෙන්නේ සහ මේ අර සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලදීත් එය පොදුයිද ස්වාමීන් වහන්සේ? පින්වන්ත මහත්මයා මෙතනදී ලෝභ මූල සිත්වලදී මෝහය එක්ක අනිවාර්යයෙන්ම ලෝභය යෙදෙනවා. එතකොට ලෝභය යෙදෙනවා කියන්නේ මෝහය යෙදෙනවාමයි කියන එක. අර අකුසල් සිත් 12ම මෝහය යෙදෙනවා කියලා අපි පුන පුනා කිව්වේ. අන්න ඒ කාරණාව අනුව ලෝභය ප්‍රකටව යෙදෙන හින්දා ලෝභය ගැන කතා කළේ. ලෝභය යෙදෙනවා නම් එතන මෝහය යෙදෙන්නම ඕන. සුද්ධාවාසවල උත්පත්තිය ලැබනකොට එහෙම ඇති වෙනවාද කියලා අහුවොත් සුද්ධාවාස අයිති වෙන්නේ අනාගාමී උත්තමයෝ සහ රහතන් වහන්සේලා වැඩ ඉන්න භූමිවලට. ඒ කියන්නේ අනාගාමී වෙලා සුද්ධාවාසයක ඉපදුනාට පස්සේ එතෙන්දි රහත් වුණාම ඒ රහතන් වහන්සේලා සුද්ධාවාසවල වැඩ ඉන්නවා. එතකොට රහත් වෙලා නැවත ඉපත්තියක් නැහැ. එතෙන්දි සියල්ල අවසන් වෙන රහතන් වහන්සේ නැවත උපදින්නේ නැහැ. පින්වත්නි, එතකොට සුද්ධාවාසයක උනත් උප්පත්තිය ලැබනකොට මේ කිව්ව අලුතින් උපම් භවයට ඇතිවන ඇලීම පිළිබඳව ලෝභ මූල සිතක් ඇතිවීමක් වෙනවා. එතකොට අලුතින් උපන් භවයට ඇලීම විදිහට. මොකද රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡා කියන ධර්මතාවය එතන තියෙනවා. අවිච්ඡාව කිය මෝහයට නම. ඒ මෝහය අනිවාර්යයෙන්ම ලෝභයත් එක්ක සුද්ධාවාසයේ දුනත් මේ විදිහට ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ මේ ඒ වගේම ස්වාමීන් අර මේ භවංග සිත් 15ක් හෝ 16ක් ඇති වෙනවා කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ. කියන්නේ ඇයි කියන්නේ 15ක් හෝ 16ක් කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ? ඒකට හේතුවක් තියෙනවා මහත්මයා. ඒක රූපයත් එක්ක කතා කරන්න ඕන කාරණාවක්. මොකද රූපයක ආයු කාලය තියෙනවා. අපි වස්තු දශක, කාය දශක, භාව දශක විදිහට ඒ දශක රූප කලාප ප්‍රතිසන්දි විඥානයත් එක්කම පහළ වෙනකොට එහි ආයු කාලයත් එක්ක තමයි මේ කාරණාව කතා කරන්න ඕන. රූප 28 දී ඒක අංග සම්පූර්ණව කියලා දෙනවා. ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනට එනකොට අපිට කුසල් සිත් 12 අවිද්‍යාව තියෙනවා කියලා මේ කියන්න පුළුවන් නේ? ඕපින්වන්ත මහත්මයා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනට එනකොට කුසල් සිත්වල අවිද්‍යාව තියෙනවා කියලා කියන්න පුළුවන්ද කියලා ඇහුවොත් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැනේදී
අපි මේ කතා කරන මෝහය එහෙම නැත්නම් අවිද්‍යාව අපි මේ කතා කරන අකුසල් සිත් 12 දෙන ඒ අවිද්‍යාව බහුලව යෙදෙන අතරේදී අතරින් පතර ඥානය හොඳටම දියුණු වන්නේ නැතුව කුසලියෝ සිද්ධ වෙන්න පුළුවන්. දැන් හිතන්නක පින්වන්ත මහත්මයා සිල් සමාදන් වුණාම ඔය පින්වතුන් සිල් සමාදන් වුණු දවසක රාත්‍රියේ වෙනකම් කුසල් සිත් විතරමද ඇති වෙන්නේ හොඳට කල්පනා කරලා බලන්න. සමහර වෙලාවට ඉතින් පාටි ගියන්න නැති වෙනවා හිතේ. තව කෑම සම්බන්ධව අද කෑම නම් හරි නෑ කියලා හිතෙනවා. අද කෑම නම් හරි හොඳයි කියලා හිතෙනවා. තව සමහරලාවට මේ කෙනෙක් වැඩිපුර නාල පිරිසිදු වෙලා නැති දාඩියේ ගඳ හමන තත්ත්වයක් තියෙනවනේ මෙයා ළඟ හරි ගඳයි කියලා හිතෙනවා. දේශයක් ඇතිවල වෙන තැනකට යන්න හිතනවා. තව ධර්මශාලාවට බලපැටියෙක් එහෙම ඇවිල්ලා තැන් තැන් වල යනකොට අපසන්නකමක් අකමැත්තක් ඇති වෙනවා. කියලා ඉවර කාලේ බැරි තරම් දේවල් ඇති වෙන්න පුළුවන් නේද? සවනල්ස මනසත් එක්ක ඒක ඇති වෙනවා ඒ වගේ දේවල්. එතකොට සිල් ගත්ත දවසක එහෙමනම් සිල් නොගත්ත දවසක කොහොමද ඔය ජීවිතේදී? ජීවිතේදී ස්වාමීන් වහන්සේ කෙලෙස් උල්පදන්නේ. හරි ඒ අතරින් පතර ඇති වෙන්න බෑද පින්වත් මේ ඔය සත්පුරුෂයන්ට බුදුන් වහන්සේ වෙලාවට කුසාසිත ඒ වගේම මව්පියන්ට උපස්ථාන කරනකොට කුසාසිත ස්වාමියා භාර්යාව ගැන ඒ ඇලීම රාගයකින් තොරව ප්‍රයෝජන ආදිය සලකා කරුණාමෛත්‍රියෙන් අනේ මෙයා මේ විදිහට දැක බලා ගන්න ඕනේ පෝෂණය කරන්න ඕනේ මේ විදිහට කරුණාවෙන් මෛත්‍රියෙන් කුසාසිත යෙදෙන විදිහට කුසාසිත මව්පියන්ට දරුවෝ ගැන ලෝභයකින් තොරව අනේ මේ දරුවාගේ අනාගතය පාදන්න ඕන යහපතක් කරන්න ඕන කුසගින්න තියන්න බෑ ආදී විදිහට කුසාසිත එහෙම අර අකුසාසිත ගොන්නක් මැද්දේ ඉන්නකොට කුසාසිත ඇති වෙන්න බැරිද? පුළුවන් ඉතින්. අන්න උත්තරේ අවිච්ඡා පත්‍ය සංඛාරා කියන එකට උත්තරය ඔන්න ඔතන තියෙනවා. හරි සම්මාස් බලන්න තෙරුවන් සරණයි මේ ප්‍රශ්නයක් මෙතන ගැලපෙනවා නම් විතරක් උත්තර දෙන්න ස්වාමීන් වහන්සේ. දැන් අපි අර ප්‍රතිසන්දියෙන් පස්සේ ඇති වෙන ලෝභ මූල සිත් ගැන සඳහන් කරා. එතෙන් ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්දිය කියලා කියන්නේ මව් කුසේ ප්‍රතිසන්දියද නැත්නම් මව් කුසෙන් බැහැරව ඇතිවන ඉපදීම මව් කුසෙන් බැහැරව ඇතිවන සිත් ද ස්වාමීන් වහන්සේ? පින්වන්ත මහත්මයා ප්‍රතිසන්දිය ලබන්න පුළුවන් ආකාර අණ්ඩ ජලාබුජ සංසේච උපාතික විදිහට හතරක් තියෙනවා. එතකොට අණ්ඩජ කියන්නේ බිත්තර වලින් ඒ වගේම ගර්භාෂයෙන් ඒ වගේම කුණුබිම් තෙත්බිම් කාණපාලි එහෙම නැත්නම් තවත් විදිහකට ඕපාතිකව ඔය කුමන හෝ ක්‍රම හතරෙන් එකතැන එක විදිහකට උපදින්න පුළුවන්. එතනදී පින්වන්ත මහත්මයා විඥාන ස්ථಿತಿ හතකුත් තියෙනවා. විඥානයේ පහළවන ඇතිති හතක් තියෙනවා. මේ ආදී විදිහට මනුස්ස මව්කුස ගැන විතරක් නෙමෙයි මේ කතා කරන්නේ. මොකද ඔය ඇත්තෝ ඔක්කොට මනුස්ස මව්කුස අහිමි වෙන කාලයක් එනවා සම්පූර්ණයෙන්ම. ඒ තමයි මනුස්ස භූමියේ විනාශලාගේ කාලවලට. තිරිසන් භූමියේ විනාශදාගේ කාලයට. එතකොට අංජන ජලාබුජ මේ තත්ත්වයන් නැති වෙන කාලයකට පින්වත්නි ඊළඟ භවයකදී වුණත් මේ ලෝක විනාශ ආදී කාලවල කොහොමත් එහෙම හැකි වෙනවා. ඊළඟ මේ උප්පත්තියේදී වුණත් මෙතන ගර්භාෂයෙන් උප්පත්තිය ලැබුවාට ඊළඟට බිත්තරයකින් පහළ වෙන්න පුළුවන්. අකුසල කරගත්තොත්. එතකොට ඊළඟට ඕපපාතික උපදින්න පුළුවන් නරකයේ මහා පාප කර්ම කරගත්තොත් ඕපපාතික උපදින්න පුළුවන් ලෝභ ආදී දැඩිව ඇතිව ප්‍රේතාදී තැන්වල අකුසල් කරගත්තාම ඒ වගේම දිව්‍ය ලෝකවල ඕපපාතික උපදින්න පුළුවන් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී ඔබ තුල තිබුණා නම් බ්‍රහ්ම ලෝකවල ඕපපාතික උපදින්න පුළුවන් අද ධානය උපදවාගෙන ඔබ ධානයෙන් පිරිහෙන්නේ නැතුව චුත වුණා නම් පින්වත්නි ඊළඟ භවයේ වුණත් ඔය ඇත්තන්ගේ දැම්මේ තියෙන ක්‍රමේ වෙනස් විය හැකියි. ඔසානස එතෙන්දී මේ දැන් ඒ එතන ප්‍රතිසන්දිය අපිට දැන් මව්කුසක පිළිසඳ ගන්න අවස්ථාව. ඒතර අපි ප්‍රතිසන්දිය කියලා දත යුත්තේ මව්කුසේ
පිළිසිඳ ගන්න අවස්ථාව නේ ස්වාමීන් වහන්සේ. එහෙමද නැත්නම් මවකුසින් ප්‍රතිසන්දිය කියලා ගත යුත්තේ මෙතනින් චුත වෙනකොට අන්දේ ජලාභය සංසේජ උපාති කියන ක්‍රම හතරට අදාළ ඒ වගේම දිව්‍ය භක්ම සතර අපාගතී ක්‍රම වලට අදාළ ඕනෑම තැනකට අදාළ භවයේ සංදි කිරීම ප්‍රතිසන්දිය විදියට ගන්න ඕන. මවකුස විතරක්. ඒ කියන්නේ මනුස්ස මවකුස, තිරිසන් මවකුසක් විතරක් ගන්න බෑ. තිරිසන් මවකුසක්, මනුස්ස මවකුසක් නොවන ඕපාතිකාදී තත්ත්වවල වුණත් භවයේ සංදි කරන සිත ප්‍රතිසන්දි සිත වෙනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඔව් මහත්මයා. ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා මගෙන් මේ අර කෘතිම දැන් නවීන තාක්ෂණයේ රොබෝල ඉන්නවනේ මේ ඒ අයට සිතක් තියෙනවා කියලා එයා තර්ක කරා මාත් එක්ක. ඒ කියන්නේ ප්‍රශ්න කරා. ඒකට ඔබ වහන්සේ දෙන උත්තරේ මොකද්ද ඔබ වහන්සේ? මම හිතන්නේ අපි හැමෝටම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා දැන් කියන්නේ. එයා ගොඩක් සයන්ස් එකත් එක්ක තර්ක කරා මේක මෙතන සිතක් තියෙනවා මෙහෙමයි කියලා මේ බුදු දහමත් එක්ක විද්‍යාව ගලපන්න try කරා ගොඩක්. ඕපින්වන්ත මහත්මයා එතනදි මෙහෙම දෙයක් තියෙනවා. රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ එකිනෙකට පත්‍ය ධර්ම වෙනවා. එතකොට රොබෝ කෙනෙක් නැත්තම් කොපමණ තාක්ෂණයේ දියුණු කළත් එතන හිතන්න පුළුවන්කම තියෙනවා කිව්වොත් එහෙම දෙයක් එතන නැහැ. කෘතිමව ඒ විදිහට එහෙම නිර්මාණයක් කරන්න හැදුවාට එතන විඥානයේ පහළ වීමක් වෙලා නැහැ. එතනදී පින්වන්ත මහත්මයා සිද්ධ වෙලා තියෙන්නේ යම් කිසි දත්ත ප්‍රමාණයක් අවල යම් විදියකට ඒක ක්‍රියාත්මක වන ආකාරයට ඒ දත්තවලට අණුව වැඩ කරන ආකාරයට පත් කරලා තියෙනවා. ඒ දත්තවලට අණුව වැඩ කරන ස්වභාවය තුල ලෝභ දේශ මොහ අලෝභ දෝෂ සමෝහ කියන හේතුයෙන් ජවන්සිත පහළ වීමක් වෙන්නේ විඥානයක් පහළ වීමක් නෙවෙන්නේ. විඥාන පහළ වෙන්නට ඕන කරන පින්වන්ත මහත්මයා වස්තු දසකයේ හෝ චක්කු දසකයේ හෝ සෝත දසකයේ හෝ ගහන දසකයේ ජීවහා දසකයේ කාය දසකයේ කියන ඒ විඥානය පහළ වීමට ඕන කරන රූප කලාප කෘතිමව නිර්මාණය කරන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට ඒක ධර්මයේ ඔස්සේ බැලුවාම කිසිසේත්ම ජීවයක් නැහැ. එතන තියෙන්නේ මනුස්ස විඥානයේ විසින් නැත්නම් මනුස්සයා විසින් තාක්ෂණයේ භාවිතා කරලා යම් විදියකට Tamanට ඕන විදියට හැඩගස්වමින් එහෙම නිර්මාණය කරපු නිර්මාණයක් පමණයි. එතන කිසිසේත්ම පංච උපාදානස්කන්ධයක් නැහැ. ඔව් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් සාමාන්‍යයෙන් මට පාඩමට අදාළව විතරක් අහන්න. එහමයි ස්වාමීන් වහන්සේ මට මේ සිත් 89 ඇතුළත චුතිසිත ප්‍රතිසන්දිසිත කොතෙන්ටද ගන්න පුළුවන් කියලා මට විපාක සිත විදියට ස්වාමීන් වහන්සේ පින්වන්ත මහත්මිය මේ සිත් 89 තුල චුතිසිත ප්‍රතිසන්දිසිත භවාංගසිත ගන්න පුළුවන් වෙන්නේ කොයි සිත් වලද කියලා අහුවාම අපිට අකුසල සිත් 12ට ගන්නත් බෑ. එහමයිම අපිට අහේතුක සිත්වලදී හේතු යෙදෙන්නේ නැති සිත් සම්බන්ධව ගන්නකොට පින්වන්ත මහත්මයා අපිට මනෝධාතු ස්වභාවයන් හිම හම්බ වෙනවා. හැබැයි ඒ වගේම අනිකුත් සිත් ගන්නකොටත් ඒ සිත්වලට ඒක ඇතුල් කරන්නත් බෑ. ඒ වුණාට අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දි සිත වෙන්නේ කුසල් සිත්වල විපාක සිතක් හෝ අකුසල් සිත්වල විපාක සිතක් හම්බ වෙනවා නේද පින්වන්ත මහත්මිය. අකුසල් සිත් 7 උපේක්ඛා සහගත සංතීර්ණ සිතක්. අකුසල විපාක සංතීර්ණ සිතක්. ඒ උපේක්ඛා සහගත අකුසල විපාක සංතීර්ණ සිත තමයි අපාගතව උප්පත්තිය ලබන අයගේ ප්‍රතිසන්දි විඥානය වෙන්නේ. එතකොට අපාගතව උප්පත්තිය ලබන අයගේ ප්‍රතිසන්දි විඥානය වෙන්නේ ඒ සිතට හැම අතින්ම සමාන එවන විපාක චිත්ත සංතතියක් එක්ක ඒ භවංග චිත්ත සංතතියක් ඇති වෙන්න පුළුවන්. එතකොට පින්වන්ත මහත්මිය හම්බ වෙනවා නේද අටමහා කුසල් සිත්වල විපාක සිත් 8ක්.
ඒ හම්බවන විපාක සිත් 8 ඒ 8ටම පුළුවන් ප්‍රතිසන්දි විඥානයේ බවට පත් වෙන්න. ඒ ප්‍රතිසන්දි විඥානයේ බවට පත් වුණාට පස්සේ ඊට හැම අතින්ම සමාන සිත් පෙළ භවාංග විදිහට පවතිනවා. මේ ආදී විදිහට රූපාවචර සිත් වලට ගත්තහමත් රූපාවචර සිත් 15න් රූපාවචර විපාක සිත් 5ම ඇවිල්ලා ප්‍රතිසන්දිය ලබා දෙනවා. අරූපාවචර සිත් 12න් අරූපාවචර සිත් 4ක් ඇවිල්ලා විපාක සිත් 4ම ප්‍රතිසන්දිය ලබා දෙනවා. ඒතකොට ප්‍රතිසන්දි සිත බවට ඒකපත් වෙනවා. ඒක හැම අතින්ම සමාන වුණු සිත් පෙළක් තමයි පවතින්නේ. නමුත් අකුසල සිත් 12ට පුළුවන් කමක් නැහැ. ප්‍රතිසන්දි සිතක් වෙන්න, භවාංග සිතක් වෙන්න. ඒකට අකුසල් සිත් 12 විපාකයක් වන උපේක්ඛා සහගත සංතේන අකුසල විපාක සිත ප්‍රතිසන්දි වෙනවා. ඒ වගේම කුසලයන්ගේ ක්‍රියාසිත වලට ප්‍රතිසන්දි සිත වෙන්න බෑ. ඒ වගේම කුසල සිතට ප්‍රතිසන්දි සිත වෙන්න බෑ. නමුත් විපාක සිත ප්‍රතිසන්දි සිත වෙනවා. රූපාවචර සිත් 15න් 5කත් ඒ වගේම අරූපාවචර සිත් 12න් 4කත් ඒ ප්‍රතිසන්දි විපාක ශක්තිය තියෙනවා. බොහොම පින් සාමනාංශ තෙරුවන් සරණයි. එහෙමනම් දැන් පාඩමට යමු නේද? නැත්නම් අදත් මේ කොටසක් බැරි වෙන්නේ. සත්පුරුෂ පින්වත්නි, එතකොට දැන් ඔන්න අපි ඔය පින්වතුන්ට වචන ටික විස්තර කරන්න හදන්නේ. පළවෙනි වචනේ සෝමනස්ස සහගත කියන එක. සෝමනස්ස සහගත. එතකොට සිතට ප්‍රියමනාප මධ්‍යස්ත අප්‍රිය අරමුණු හමු වෙනවා. මෙයින් ප්‍රියමනාප අරමුණක් හමු වුණාම ඇතිවන සතුටත් ප්‍රීතියත් හින්දා සැප වේදනාවක් උපදිනවා. ඒ සිත සමග ඇතිවන අරමුණේ මිහිරි රසය විඳින්නා වූ ස්වභාවයට සෝමනස්ස වේදනාව කියලායි කියන්නේ. එතකොට හිතට ප්‍රියමනාප මධ්‍යස්ත අප්‍රිය කියන මේ අරමුණු තුන් ආකාරයේ හම්බ වෙනවා. ප්‍රියමනාප අරමුණු හම්බ වෙන්න පුළුවන්, මධ්‍යස්ත අරමුණු හම්බ වෙන්න පුළුවන්, අප්‍රිය අරමුණු හම්බ වෙන්න පුළුවන්. මේ වචන තුනක්. ප්‍රියමනාප නම් සෝමනස්ස, මධ්‍යස්ත නම් උපේක්ඛා, අප්‍රිය නම් දෝමනස්ස. එතකොට ප්‍රියමනාප එහෙම නැත්නම් මධ්‍යස්ත, එහෙමත් නැත්නම් අප්‍රිය කියන මේ අරමුණු තුන් ආකාරයකින් හම්බ වෙන්නේ. මේ තුන් ආකාරයෙන් ප්‍රියමනාප අරමුණක් හමු වුණාම ඇතිවන සතුටත් ප්‍රීතියත් හින්දා සැප වේදනා හට ගන්නවා. ඒ සිත සමග ඇතිවන අරමුණේ මිහිරි රසය විඳින්නා වූ ස්වභාවයට කියන නම තමයි සෝමනස්ස වේදනාව කියලා. සෝමනස්ස කිව්වොත් ඒ සිතේ යෙදෙන වේදනා චෛතසිකය. දෝමනස්ස කිව්වොත් ඒ සිතේ යෙදෙන වේදනා චෛතසිකය. උපේක්ඛා කිව්වොත් ඒ සිතේ යෙදෙන වේදනා චෛතසිකය. කිසිම හිතකට හිතේ යෙදෙන වේදනා චෛතසිකේ නැතිව හට ගන්න පුළුවන් කමක් නැහැ. මොනම හෝ වේදනාවක් මේ කිව්ව තුන් ආකාරයේ වේදනාවක් ඇති වෙනුනේ ඉන්ද්‍රිය පේදීන්ගේ පස් ආකාරයක් වෙනවා. එතින්දි පින්වත්නි, සෝමනස්ස වේදනාව කියලා කිව්වහම සෝමනස්ස සහගත සිතක් හට ගන්නට උපකාර වන කවුණු ටිකක් දැනගන්නට ඕන. හැම හිතක වේදනාවක් තියෙනවා. ඒ වේදනා අතරේ සෝමනස්ස වේදනාවක් ඇති වෙනවා නම් ඇතිවන හිතුත් තියෙනවා. අපිට සෝමනස්ස වේදනාව හම්බ වෙනවා පින්වත්නි අකුසල සිත් 12 ලෝභ මූල සිත්වල. ඒ වගේම අපිට කුසල සිත්වල හම්බ වෙනවා. තව ඉදිරියට යනකොට තවත් අපිට හම්බ වෙනවා. උපේක්ඛා වේදනාව හම්බ වෙන සිතුත් තියෙනවා. මේ විදිහට තියෙන සිත් අතරේ සෝමනස්ස වේදනාව අකුසල සිත්වල ඇති වුණත් කුසල සිත්වල ඇති වුණත් කුමන ආකාරයකට ඇති වුණත් පින්වත්නි මෙන්න මේ තත්වයන් තිබුණොත් තමයි මේ සෝමනස්ස වේදනාව ඇති වෙන්නේ. සෝමනස්ස සහගත සිතක් හටගන්න උපකාර වන වෙනත් කවුණු තමයි මේ කියන්නේ. සෝමනස්ස ප්‍රතිසන්දිකයෙකු වීම. සෝමනස්ස විපාක සිතකින් උපන් කෙනෙක් වුණාම සෝමනස්ස වේදනාව ඇති වෙනවා. නොගැඹුරු අදහස් ඇති බව. ඒ කියන්නේ ප්‍රඥාවේ මුහු පුරා ගියේ නැති, ගැඹුරු අදහස් නැති, නොගැඹුරු අදහස් තියෙන කොටත් සෝමනස්ස වේදනාව ඇති වෙනවා. ජරා ව්‍යාධි රෝග ආදී විපත් වලින් මිදීම, දි รา යෑම, ලෙඩවීම, විවිධාකාර රෝග පීඩා ආදී විපත් වලින් මිදලා ඉන්න කොටත් ඇති වෙන්නේ මෙන්න මේ සෝමනස්ස සහගත බව. සෝමනස්ස සහගත බව ඇතිවීම සමගම අරමුණේ ඇලීම ස්වභාවයක්.
ඇලීම සහිත සිත ලෝභ මූල සිතක් වෙනවා. මේ අකුසල සිත්වල ලෝභ මූල සිතට අදාළ සෝමනස්ස වේදනාව ගැන කිව්වේ. ඊට පස්සේ පින්වත්නි ditthිගත සම්පයුත්ත සිත. එතකොට ditthිගත සම්පයුත්ත කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් යම් අරමුණක රසයේ විඳිනකොට ඒ අරමුණ ස්වභාවය ගැන වැරදි දැක්මක්, වැරදි ලෙස පිළිගැනීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට අරමුණක රසයේ විඳිනකොට ඒ අරමුණ ස්වභාවය ගැන වැරදි දැක්මක්, වැරදි විදිහට පිළිගැනීමක් ඇති වෙන්න පුළුවන්. ඇතම් කට්ටිය කුසල අකුසල කර්ම නැහැ කියලා හිතනවා. කුසල කර්මයක් කියලා දෙයක් නැහැ, අකුසල කර්මයක් කියලා දෙයක් නැහැ. ඉන්නකම් කාලා බීලා විනෝද වෙන්න ඕන නොපෙනෙන උපතක් ගැන කතා කරන්නේ එහෙම කියලා සමහර අය වැරදි දෘෂ්ටියක ඉන්නවා. ඒතකොට කර්ම විපාක නැහැ කියලා සමහර අය හිතනවා. දානයේ ආනිසංස නැහැ කියලා හිතනවා. සීලයේ ආනිසංස නැහැ කියලා හිතනවා. අන්සතු දෙයක් සුරසිතින් ගැනීමේ වරදක් නැහැ කියලා හිතනවා. වැඩිපුර තියෙන අයගෙන් ටිකක් හොරකම් කළාට කමක් නැහැ කියලා හිතනවා. සතුන් මැරීමේ වරදක් නැහැ කියලා හිතනවා. කාමයේ වැරදි ලෙස හැසිරීමේ වරදක් නැහැ කියලා හිතනවා. මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීමේ මත්පැන් බීමේ වරදක් නැහැ කියලා හිතනවා. බොරු කීමේ වරදක් නැහැ කියලා හිතනවා. කේලාම් කීමේ වරදක් නැහැ කියලා හිතනවා. පරුස වචන කීමේ වරදක් නැහැ කියලා හිතනවා. හිස් කතා කිරීමේ වරදක් නැහැ කියලා හිතනවා. මේ විදිහට පින්වත්නි වැරදි දෘෂ්ටිවල ඉන්නවා. මෙන්න මේ වැරදි දෘෂ්ටි හඳුන්වන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. එතකොට ditthිගත සම්පයුත්ත සිත් ගැන කතා කරද්දී ditthිගත සම්පයුත්ත භවයේදී වැරදි දෘෂ්ටි හඳුන්වන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. පින්වත්නි ditthිය කියනකොට මේ ditthිය දෙකකට බෙදෙනවා. ඒ තමයි සම්මා ditthිය සහ මිත්‍යා ditthිය කියලා. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් නිවැරදි දැකීමට නමක්. යහපත් නිවැරදි දැක්මක් ඇතිව යම් කර්මයක් කරනකොට ඇතිවෙන්නේ සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය සහිත සිතක් තමයි යහපත් නිවැරදි දැක්මක් ඇතිව යම් කර්මයක් කරද්දී ඇතිවෙන්නේ. හැබැයි මිත්‍යා දිට්ඨිය කියන්නේ අයහපත් වැරදි දැකීම. එතකොට අයහපත් වැරදි දැකීමක් සහිතව යම් කර්මයක් කරනකොට ඇතිවෙන්නේ මිච්ඡා දිට්ඨිය. අපි මේ කතා කරන අකුසල සිත්වල පින්වත්නි යෙදෙන්නේ මිච්ඡා දිට්ඨිය. එතකොට මිච්ඡා දිට්ඨිය යෙදෙන නොයෙදෙන සිත් තියෙනවා. සම්මා දිට්ඨිය ඇති වෙන්නේ පිරිසිදු කුසල සිතක විතරයි. එතකොට මිච්ඡා දිට්ඨිය ඇති වෙන්නේ අපිරිසිදු අකුසල සිතක විතරයි. එතනදී සම්මා දිට්ඨිය පින්වත්නි පිරිසිදු කුසල සිතක ඇති වෙනවා. මිච්ඡා දිට්ඨිය අකුසල සිතක ඇති වෙනවා. එතකොට අකුසල සිත් ගැන කියවෙන මෙන්න මෙතන පින්වත්නි ditthිගත කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටියටම නමක්. එතකොට ditthිය සමග යෙදුණු හිත ditthිගත සම්පයුත්ත වෙනවා. මිත්‍යා දෘෂ්ටිය සමග යෙදුණු හිත ditthිගත සම්පයුත්ත වෙනවා. මිත්‍යා දෘෂ්ටිය සමග නොයෙදුණු හිත ditthිගත විප්පයුත්ත වෙනවා. ditthිගත සම්පයුත්ත සිතක් ඇති වෙන්න මෙන්න මේ කරුණොත් බලපානවා. ඒ තමයි මිත්‍යා දෘෂ්ටිය ඇති අය ආශ්‍රය කිරීම. ධර්මයෙන් වෙන්ව වාසය කිරීම. නොමනා වැරදි කල්පනා බහුල කොට ඇතිවීම. අනුවණින් මෙනෙහි කිරීම කියන අයෝනිසෝ මනසිකාරයේ යම් කවුණක් ආරම්භයේ සිට අවබෝධ කර නොගැනීම. දැන් ඔය පින්වතුන්ට ආශ්‍රය ගැන බුදුදහමේ බොහෝ තැන්වල උගන්වනවානේ. අසේවනාච බාලානම් ඒ වගේම චරංචේනාදි ගච්ඡෙය්‍ය. ඒක චරියන් දල්හං කයිදානත්ති බාලී සහායතා. මේ ආදී විදිහට පින්වත්නි තනිව ජීවත් වීම වාර්ණනා කරමින් කල්යාණ මිත්‍ර සේවනයේම හොයන්නට උනන්දු කරන කාරණා අතර ප්‍රධාන කාරණාවක් වෙනවා මෙන්න මේ මිත්‍යා දෘෂ්ටි ඇති අය ආශ්‍රය කළාම පින්වත්නි ditthිගත සම්පයුත්ත තත්ත්වයකටපත් වෙනවා තමයි. මිත්‍යා දෘෂ්ටි ඇති කෙනෙක් බවට තමනුත්පත් වෙන්න පුළුවන්. ඒක තමන්ට ලොකු හානියක් වෙනවා. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය තියන අය ආශ්‍රය කිරීම හින්දා ditthිගත සම්පයුත්ත අකුසල් චිත්ත ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ධර්මයෙන් වෙන්ව වාසය කිරීම. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කරන්නේ නැතුව ධර්ම සාකච්ඡා කරන්නේ නැතුව ධර්මයේ හැසිරෙන කල්යාණ මිත්‍ර සේවනයක් ලබන්නේ නැතුව දහම් පොත්පත් කියවන්නේ නැතුව ධර්මයේ මෙනෙහි කරන්නේ නැතුව ඉන්නකොට මේ ditthිගත සම්පයුත්ත කියන මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්.
නොමනා වැරදි කල්පනා බහුල කොට ඇතිවීම. නිතරම හිතනවා නම් පින්වත්නි බුද්ධ රත්නයේ දොස් මොනවා හරි දකින්න, ධර්ම රත්නයේ සංඝ රත්නයේ දොස් මොනවා හරි දකින්න නිතර හිතනවා නම් එතකොට පින්වත්නි මේ වැරදි කල්පනා බහුල වෙනව හින්දා මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. තව ලෝක විශ්ය ගැන හිතලා හිතබස ඉවර කරන්න බැරි මේ අචින්ත්‍ය වූ ලෝක විශ්ය ගැන, කර්ම විශ්ය ගැන ඒවා ගැන වුණත් ප්‍රමාණී ඉක්මවා කල්පනා කරමින් යනකොට විවිධ මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සර්ව බලධාරී දෙවිවරු ඉන්නවා කියලා, මහා බ්‍රහ්මීක ලෝකේ මැව්වා කියලා මේ වගේ නොමනා වැරදි කල්පනා ඇති වෙද්දිත් මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. අනුවණින් මෙනෙහි කිරීම. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයට නමක්. කුමන හෝ ධර්මතාවයක් ඕනෑම කාරණාවක් ඒකේ ආරම්භයේ ඉඳලා අවබෝධ කරගන්නේ නැත්නම් මේ රූපේනා රූපේ මෞකස පිළිසිඳ ගැනීමේ ඉඳන් මෙතෙක් දක්වා මේ රූප පරම්පරාව ගැන අවබෝධ කරගන්නේ නැත්නම් ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන ආදී ගැන මෙතෙක් දක්වා ආගමම් මගේ ඒ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ අවබෝධ ආරම්භයේ පටන් අවබෝධ කරගන්නේ නැත්නම් ඉතින්දී අනුවණින් මෙනෙහි කිරීමේ නිසා ditthිගත සම්පයුත සිතක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට පින්වත්නි අසංකාරික කියලා වචනයක් මේ සිත්වල ඔබට හම්බ වෙනවා. අසංකාරික කියන වචනයෙන් කියන්නේ කිසි කෙනෙක්ගේ මෙහෙවීමක් හෝ උත්සාහ කිරීමක් හෝ අනුබලයක් හෝ උනන්දු කරවීමක් හෝ නැතිව ස්වභාවයෙන්ම තියුණුව උපදින සිත අසංකාරික සිතක් වෙනවා. තවත් කෙනෙක් මෙහෙවන්නේ නැතුව, තවත් කෙනෙක්ගේ උත්සාහවත් කිරීමක් නැතුව, අනුබලයක් නැතුව, උනන්දු කරවීමක් නැතුව ස්වභාවයෙන්ම තියුණුව උපදින හිත අසංකාරික හිතක් වෙනවා. සිතක් ඒ වගේ ස්වභාවයෙන් හටගන්නට උපකාර වන කාරණා කීපයක් තියෙනවා. පින්වත්නි අසංකාරික විපාක සිතකින් ප්‍රතිසන්දිය ලැබූ කෙනෙක් වීම. සිතයි කයයි දෙක නිරෝගීව පැවතීම. ඒ වගේම ඉවසීම බහුල බව. කාර්යසූරතාවෙහි අගය අවබෝධ වීම. කටයුත්තේ මනා පුහුණුවක් ඇති බව. ඍතු භෝජන ආදී සුදුසු විදිහට ලැබීම කියන මෙන්න මේ කාරණා. පින්වත්නි ඊට පස්සේ හම්බ වෙන අපිට සසංකාරික කියන වචනේ. සසංකාරික කියන වචනේ එන්නේ මෙහෙවීමක්, අනුබලයක්, උනන්දු කරවීමක් ඇතිවම බලවත් වී උපදින හිත සසංකාරික සිත වෙනවා. ඒකටත් අර කිව්ව හේතු ඒ විදිහටම බලපානවා. ඊට පස්සේ ditthිගත විප්පයුත්ත කියන ධර්ම කාරණාව තමයි අපිට මේ සිත්වලදී හම්බ වෙන්නේ. ditthිගත විප්පයුත්ත. ditthිගත විප්පයුත්ත කියන්නේ වැරදි වැටහීම් නැති පින්පව්වල විපාක ඇති බව දැනම යම්කිසි ක්‍රියාවක් සිදු කරනවා නම් ඒ ditthිගත විප්පයුත්ත සිතක් වෙනවා. තමන්ට කාමයේ අධික වෙනවා, කාමයේ උහුල ගන්න බැරි වෙනවා, කාමයේ වාදවා හැසිරීම වරදක් බව දන්නවා, දැන ඒ කටයුත්තේ යෙදනවා. ඒ වගේම විහිළුවට විනෝදයට සත්තු මාරනවා, විනෝදයට සොරකම් කරනවා. අර කෙලියට කඩක් සංගවා යහළුවෙකුගෙන එලිකොට නැවත දුම් මිනිසෙකුට ඉතිකිනේ විලිවැස්මක් නොලැබුණු දෙවි උනත් අනේ කෙලියටවත් නොකරව සොරකමක් දැනේ කියලා ලුවැඩ සංගරා වෙන්නේ. පින්වත්නි ඒ වගේ විහිළුවට එහෙම සිද්ධ කරන ඒ විවිධාකාර අකුසල ක්‍රියාවන් අයිති වෙන්නේ මෙන්න මේ කිව්ව කාරණාවලට. එතකොට සතුටක් හෝ ප්‍රීතියක් ඊළඟට උපේක්ඛාසිත උපේක්ඛා කියන වචනේ සතුටක් හෝ ප්‍රීතියක්ද අසතුටක් හෝ දුකක්ද නැතිව අරමුණේ රසය මැදහත් විඳිනවා නම් පින්වත්නි ඒ මධ්‍යස්ථ වේදනාව හඳුන්වන්නේ උපේක්ඛා වේදනාව කියලා. අර අරමුණ පිළිබඳ විශේෂ සතුටක් හෝ ප්‍රීතියක් නැහැ. විශේෂ අකමැත්තක් හෝ අසතුටක් හෝ නැත්නම් දුකකුත් නැහැ. ඒ අරමුණේ රසයේ මැදහත් විඳින ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ මධ්‍යස්ථ වේදනාව හඳුන්වන්නේ උපේක්ඛා වේදනාව කියලා. උපේක්ඛා සහගත සිතක් හටගන්න උපකාර වන වෙනත් හේතු තමයි උපේක්ඛා සහගත සිතකින් උපන් කෙනෙක් වීම. ගැඹුරු අදහස් ඇති බව, රෝග පීඩා ආදී ව්‍යසනයන්ගෙන් මිදීම කියන මේ කාරණා. පින්වත්නි මෙන්න මේ විදිහට ඒ වචන ටික වෙන වෙනම ඔයතු මේ කිව්ව කාරණා ටික නැවත බලලා කල්පනා කරලා අධ්‍යයනය කළ මතකයට අරගෙන තීරුම් අරගෙන කටයුතු කරගන්නට ඕන. පින්වත්නි ලෝභ මූල සිත් 8න් කෙරෙන අකුසල් තමයි දැන් අපි කියලා දෙන්න හදන්නේ.
මොනවද මේ ඉගෙන ගන්න හදන ලෝභ මූල සිත් 8න් කෙරෙන්නේ? පින්වත්නි මේ ටික කියනකොට නම් ඔබට තේරෙවි ඔය ඇත්ත දවසේ වැඩිපුරම ඉඳලා තියෙන්නේ ලෝභ මූල සිත් වලින් කියලා. බහුතරයක්ම පුතග්ජනයෝ ගෙවල් වලදී ඉන්නේ පින්වත්නි ලෝභ මූල සිත් වලින්. කලාතුරකින් තමයි ඒ ඇත්ත දවසට ඇති කරගන්නේ කුසාසිත. ඒක උදේ බුද්ධ වන්දනා, හවස බුද්ධ වන්දනා කියන වතපිරිත්වලදී මව්පියන්ට රාත්‍රියේදී උදේදී වන්දනා කරනකොට ඊ විලාවන් වලදී තමන්ගේ බත්පතින් කෑම කොටසක් හැමදාම සතුන්ට කන්න බොන්න වින් කරන කරුණාවන්ත කෙනෙක් නම් ඔබ ඒ වෙලාවේදී ඒ වගේම කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන පුරුදු පුහුණු කළාදී ඒ වෙලාවේදී වගේ අවස්ථාවලදී තමයි ඇති වෙන්නේ. හැබැයි සමහර කට්ටිය ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පුරුදු පුහුණු කරගෙන තමන්ව දියුණු තත්ත්වයටපත් කරගත්තාම ඒ අයට කලාතුරකින් තමයි ලෝභ මූල සිත් ආදී ඇති වෙන දවසකදී පින්වත්නි තමන්ව දියුණු කරගත්තේ නැති පුතග්ජනයට ලෝභ මූල සිත් බහුලව දවසකට ඇති වෙනවා. මේ දේ හොඳයි. මේ දේ ලස්සනයි. මිහිරි කියලා ඒ දේවල් වලට හා පුද්ගලයන්ට ඇලුම් කරන ස්වභාවයේ ලෝභයයි. ඒක මේක හොඳයි මේක ලස්සනයි මේක මිහිරි කියලා අනේ ලස්සන පුංචි පැටියෙක් නේ කියලා පුංචි දුවෙක් හරි පුතෙක් හරි වඩා ගන්නකොට පින්වත්නි එතන තියෙන ලෝභය. ඒ වගේම බලන්නකො මේක ලස්සන කියලා මල් ගහක් මලක් එහෙම වර්ණනා කරනවා නම් එතන පින්වත්නි එහෙම හිතනකොටම ඇති වෙන්නේ ලෝභය. සුවඳ වර්ග එහෙම පින්වත්නි පාවිච්චි කරනවා නම් ලෝභය. දැන් මල් ගඳ විලවුන් දැරීමෙන් වෙන්වීම නැටුම් ගැයුම් වැයුම් ආදියෙන් වෙන්වීමේ සිල්පදය ඔබ සමාදන් වීමේ මේ ලෝභයේ දුරස් කළ තිබීමේ කාරණාවක් තේරුම් ගන්න. ඒ වගේම ආසාව ඕනෑකම රාගයේ ගිජුකම කැතකම ආදරයේ ප්‍රේමයේ කියන නම් වලින් කියන්නේ ලෝභය. එතකොට ලෝභ මූල සිත් වලින් අකුසල කර්මපත පින්වත්නි 7ක් සිද්ධ වෙනවා. කර්මපතය කර්මපතේ කියන්නේ සියලුම අංගයන්ගෙන් පරිපූර්ණ වුණු කුසල හෝ අකුසල කර්මයට නම. සුගතිය හරි දුගතිය හරි තීරණය කරන කර්මය. ඒ කියන්නේ අනාගතයේ ප්‍රතිසන්දි ලබා දෙන්න පුළුවන් ආකාරයේ බලවත් කර්මයට තමයි අකුසල කර්මපතේ වෙන්නේ. අකුසල කර්මපතයක් වෙන්න නම් අර කලින් කිව්වා වගේ අංග සම්පූර්ණ වෙන්න ඕන. අංග සම්පූර්ණ නොවුනොත් ලැබෙන්නේ ප්‍රතිසන්දිය නෙවි ප්‍රවෘත්ති විපාක ආදිය. පින්වත්නි 7ක් සිද්ධ වෙනවා මෙන්න මේ ලෝභ මූල සිත් වලින්. ඒ තමයි අදත්තා දානෙ, කාම මිත්‍යාචාරය, මුසාවාදේ, පිසුනා වාචේ, සම්පප්පලාපේ, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. කියන්න බලන්න ඔය පින්වතුන්. පළවෙනි එක අදත්තා දානෙ. දෙවෙනි එක කාම මිත්‍යාචාරය. තුන්වෙනි එක මුසාවාදය. හතරවෙනි එක පිසුනා වාචේ. පස්වෙනි එක සම්පප්පලාප. හයවෙනි එක අවිද්‍යාව. හත්වෙනි එක මිත්‍යා දෘෂ්ටි. හැමෝම මගෙත් එක කියමු එකට. අදත්තා දානේ, කාම මිත්‍යාචාරේ, මුසාවාදේ, පිසුනා වාචේ, සම්පප්පලාපේ, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටිය. කියන්න බලන්න. අදත්තා දානේ, කාම මිත්‍යාචාරය, ඊළඟ මුසාවාදය, පිසුනා වාචය, සම්පප්පලාපය, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටි. හොඳයි නැවතත් කියන්න අපෝ. අදත්තා දානේ, කාම මිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, සම්පප්පලාප, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටි. හොඳයි. එතනදී පින්වත්නි අදත්තා දානේ කියන අන්සතු දී ගැනීම. කාම මිත්‍යාචාරය කියන්නේ අන්සතු කාන්තාවක් හෝ පිරිමියෙකුගේ වෑදිකාමයේ හැසිරීම. එතකොට මුසාවාදී කියන්නේ බොරු කීම. පිසුනා වාචී කියන්නේ කේලාම් කීම. සම්පප්පලාපේ කියන්නේ නිසරු කතා. හරසුන් අර්ථයක් නැති හිස් කතා කතා කිරීම. ඕක නම් ඉතින් දවසේ වැඩිපුරම ඔය ඇත්ත අතින් වෙනවා දේශපාලන කතා එහෙම අරගෙන. අවිද්‍යාව කියන්නේ පින්වත්නි තද ලෝභකම අධික තණ්හාව. මිත්‍යා දෘෂ්ටිය කියන මෙන්න මේ කාරණා 7 තමයි පින්වත්නි මේ අපි ඉගෙන ගන්න ලෝභ මූල සිත් වලින් කෙරෙන්නේ. පින්වත්නි මීට අමතරව තවත් දේවල් කෙරෙනවා. මීට අමතරව කියන දේවල් තමයි දැන් ඇහුවනේ මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම අයිති වෙන්නේ කොහොමද කියලා.
ඔය සුරාව කෙරෙන්නේ ලෝභ මූල සිත් වලින්. සූදු ගහන්නේ ලෝභ මූල සිත් වලින්. ගීත කියන්නේ ලෝභ මූල සිත් ඇතිව. නටන්නේ විවිධාකාර රසවත් ආහාර හොයාගෙන යන්නේ. ඒ වගේම විනෝදයේ පතා කරන බොහෝ ක්‍රියාවන් කෙරෙන්නේ මෙන්න මේ ලෝභ මූල සිත් වලින්. දැන් ගෙදර තියෙන කෑමට වඩා අර කඩේ කෑම රසයි මේ කඩේ කෑම රසයි කියලා එහෙම හොයාගෙන යද්දී එතන ඔය පින්වතුන්ට ඇති වෙන්නේ පින්වත්නි වැඩි වශයෙන්ම ලෝභ මූල සිත්. දැන් ජීවිතය එහෙම ටිකක් හැදෙනකොට කන්න එපා කොට ඔන්නේ පොඩ්ඩක් කෑවට කමන්නේ කියලා එහෙම ගන්නෙ පින්වත්නි මේ ලෝභ මූල සිත් ස්වභාවයන් හින්දා. ඒතකොට විනෝද ගමයි යනකොට දූ දරුවන් පෝෂණය කරනකොට ඔවුන්ව හුරතල් කරනකොට ඔවුන්ට ආවා විවාහ කරලා දෙනකොට බොහෝ වශයෙන් ඇති වෙන්නේ ලෝභ මූල සිත්. ධර්මයෙන් ඈත වාසය කරන සාමාන්‍ය මිනිස්සෙයින්ට දවස පටන් ගත්ත වෙලාවේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම් පින්වත්නි දවස පුරාම ඇතිවන හිත් වලින් වැඩි කොටසක් ඇති වෙන්නේ මෙන්න මේ ලෝභ මූල හිත්. එතකොට ශ්‍රද්ධාව, මෛත්‍රිය, කරුණාව මුල් කරගෙන මුදල් හොයද්දී අර අත්තිසුඛේ, භෝගසුඛේ, අන්නසුඛේ, අනවජ්‍ය සුඛේ කියන සැප හතර ඇතිව ජීවත් වෙද්දී ඒ වගේම පින්වත්නි ඒකේන භෝගේ බුඤ්ජේය දිහි කම්මං පයෝචේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිෂ්‍යති විදිහට සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කරපු ඒ සමබර ජීවිතයක් ඇතිව ජීවත් වෙද්දී සිඟාලෝවාද ධම්මික පරාභව ව්‍යාගපච්ච අනන පංචීත ධම්ම වැනි සූත්‍ර දේශනාවල තියෙන ආකාරයට සද්ධාව, මෛත්‍රිය, කරුණාව මුල් කරගෙන මුදල් හොයද්දී ඒවා උපයලා පින්වත්නි සමබර ජීවිතයක් පවත්වාගෙන යනකොට අකුසල් සිත් නෙමෙයි ඇති වෙන්නේ. නුවණ මුල් කරගෙන ප්‍රයෝජනාදිය සලකා ධනේ සපේන, ධනේ පරිස්සම් කරන, වියදම් කරන, ඇඳුම් පැළඳුම් ආහාර පාන ආදිය අරගෙන මව්පියන්ට ඒවා ලබා දෙන, අඹසැමියන්ට ඒවා ලබා දෙන, දූ දරුවන්ට ලබා දෙන, ඒ වගේම අඳින, ඒ වගේම ලෝභේ නැතුව පින්වත්නි කෑම බීම ගන්න, බොහොම සැනසෙල්ලෙන් පහසුවෙන් සුවසේ කටයුතු කරන, අටමහා කුසල් සිත් ඇතිව ජීවත් වන, ඒ වගේම පින්වත්නි දිවා රාත්‍රී පින්වත්නි පින්කම් කරමින් කටයුතු කරන මේ ආදී විදිහට කටයුතු කරනකොට ඇති වෙන්නේ පින්වත්නි ලෝභය නෙමෙයි. ඒවා ප්‍රයෝජනාදිය සලකා කටයුතු කරනකොටයි පින්වත්නි කුසල් සිත් ඇති වෙන්නේ. ලෝභ මූල සිත් නෙමෙයි එතන ඇති වෙන්නේ අලෝභී, අදෝසී, අමෝහය කියන කුසල් සිත්. දන් දෙද්දී, සිල් රැකීදී, භාවනාකාරී, නෛෂ්කර්මයේ, ප්‍රඥාව, වීරිය, ඉවසීම, සත්‍යවාදීකම, මෛත්‍රිය, අදිෂ්ඨානයේ, උපේක්ෂාව මේ වගේ කාරණා Taman තුළ ඇති කර ගන්නකොට ඇති වෙන්නේ පින්වත්නි මේ ලෝභ මූල සිත් නෙමෙයි, ඒ ඇති වෙන්නේ කුසල් සිත්. ලෝභයයි මේ වගේම අලෝභයයි යෙදෙන නොයෙදෙන ආකාරයත් නුවණින් තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕන. දැන් ඔය පින්වතුන් මගෙන් ඉස්සෙල්ලා ප්‍රශ්න අහපු හින්දා මම දැන් ඔබෙන් ප්‍රශ්න වගේක් අහනවා. පින්වත්නි පළවෙනි ප්‍රශ්නය මෝහ මූල සිත, ලෝභ මූල සිත, දේශ මූල සිත කියන්නේ මොනවාටද? මෝහ මූල සිත කියන්නේ මෝහය බලවත්ව යෙදෙන සිත්. ඔව් මෝහය පමණක් යෙදෙන සිත. එතකොට මෝහය බලවත්, මෝහය පමණක් යෙදෙන සිත. එතකොට ලෝභ මූල සිත කියන්නේ ලෝභ මූල සිත මෝහයයි ලෝභය දෙකම ඇති වෙනවා. නමුත් ලෝභය ප්‍රකටයි. ලෝභය ප්‍රකටයි. එතකොට දෝෂ මූල සිත් කියන්නේ ද්වේෂය ප්‍රකටයි. ස්වාමීන් වහන්සේ. දේශේ මෝහය ඇති වෙන දේශේ ප්‍රකටයි. දේශ මූල සිත් කීයක් තියෙනවද? දෙකයි. ලෝභ මූල සිත් 8යි. මෝහ මූල සිත් 2යි. අකුසල සිත් ඔක්කොම කීයද? 12යි. අකුසල සිත් 12 බෙදලා කියන්න බලන්න ලෝභ දේශ මෝහ වලට අරගෙන. ලෝභ මූල සිත් 8යි, දේශ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. එතකොට අකුසල සිත් 12න් සිද්ධ වන දස අකුසල කර්මපතය මොනවද? කාය කර්ම වශයෙන් සිද්ධ වෙනවා ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය,
එතකොට වචී කර්ම වශයෙන් සිද්ධ වෙනවා මුසාවාද පරසාවාච සම්ප්‍රප්පලාප. එතකොට මනසින් කර්ම අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටිය. හොඳයි, බොහොම හොඳයි. ඒ වගේම ලෝභ මූල සිත් 8 මුලින්ම අභිධර්මයේ උගන්වන්නේ ඇයි කියලා දෙන්නේ. ප්‍රතිසන්දියේදීම ප්‍රතිසන්දි සිතට පසුව ඇති වෙන්නේ මේ ලෝභ මූලික සිත් 8න් එකක් ජවන් සිත් 7 ඒ නිසායි. බොහොම හොඳයි. සෝමනස්ස කියන පදේ විස්තර කරන්න. මිහි අරමුණ. ප්‍රියමනාප අරමුණක් ඇති වුණාම ඇතිවන සතුටු සිතිවිල්ල. වේදනාව. ඒක දෝමනස්ස අප්‍රිය අරමුණක් ඇති වුණාම ඇතිවන වේදනාව. දේශ සිතිවිල්ල. උපේක්ඛා මදහත් මිහිරිත් නොවුව මදහත් වේදනාව. දිට්ඨිගත කියන වචනේ මොකද්ද? වැරදි දැකීම. දිට්ඨිගත කියන්නේ වැරදි දැක්ම. මිත්‍යා දෘෂ්ටියෙන් යුතුව. එතකොට සම්පයුක්ත කියන්නේ දිට්ඨිගත කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දිට්ඨිගත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කොහොමද ඒක බෙදන්න පුළුවන්? සම්මාදිට්ඨිගත සම්පයුක්ත දිට්ඨිගත විපයුක්ත. ඔව් ඒ කියන්නේ දිට්ඨිගත කියන එකේදී සම්මා දිට්ඨිය හෝ මිත්‍යා දෘෂ්ටිය. සම්පයුක්ත කියන්නේ මොනවද? විශේෂ ධර්මයක් එකතු වෙලාම ඒ සිතට යම් කිසි විශේෂ ධර්මයක් එකතු වුණාම ඒක සම්පයුක්ත. වැරදි දැක්මෙන් නොයදුණු සිත. දිට්ඨියකින් තොරස්. අසංකාරික කියන්නේ හේවීමක් නොමැතිව සෝත්සාහයෙන් තමාගේ උත්සාහයෙන් ඇතිවන සිත. එතකොට සසංකාරික සිත කියන්නේ අනුන්ගේ මෙහෙයවීමෙන් ඇතිවන සිත. හොඳයි. යම් ගැටලුවක් තියෙනවා නම් විනාඩි කිහිපයක් ලබා දෙන්න. අවසරයි ස්වාමින් වහන්සේ, මේ ලෝභ මූලික සිත 8න් මේ බලවත්ම සිත මොකද්ද? ඒක ඉදිරියට කියලා දෙනවා. ස්වාමීන් වහන්සේ කියලා දෙන්න මොකද ඒකේ මාතෘකාව ටිකක් දිගට යන එකක් හින්දා ඊළඟට දැන් මේ සිත් 8 නම් වශයෙන් හඳුන්වන සෝමනස්ස සිතද්ද උපේක්ඛා සිතද්ද ආදී විදිහට කාරණා වෙන වෙනම විස්තර කළ දෙන කොටසදී ඒ ගැන කියලා දෙන්න. ස්වාමීන් වහන්සේ දිට්ඨිගත විප්‍රයුක්ත සිතට වඩා අසංකාරික හෝ සසංකාරික වේවා දිට්ඨිගත විප්‍රයුක්ත සිතට වඩා දිට්ඨිගත සම්පයුක්ත සිත අකුසලයෙන් ප්‍රබල නැද්ද? දිට්ඨිගත විප්‍රයුක්ත සිත අඩුයි නේද අකුසල? ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය සමග යෙදුණු හිතට වඩා මිත්‍යා දෘෂ්ටිය සමග නොයෙදුණු හිත ගත්තාම මිත්‍යා දෘෂ්ටිය සමග යෙදුණේ නැති විනෝදේ පතා කරන කාරණා ඉච්ඡර බලවත් නැහැ මේ අර මිත්‍යා දෘෂ්ටිය සමග යෙදෙන කාරණා තරම්. මෙතෙන්දී මිත්‍යා දෘෂ්ටිය ආදී කවුනුත් එක බලවත් යෙදෙන කාරණා නියත මිත්‍යා දෘෂ්ටි ගණයට ගණනවා. එයින් බොහෝ හානි පීඩා ඒ කෙනාට පැමිණෙනවා. නමුත් මේ නියත මිත්‍යා දෘෂ්ටි ගණයට නොවැටෙන යම්කිසි විශ්වාසයක් තියෙනවා. නමුත් මේ විනෝදයේ තකා වගේ කරන කාරණා ඊතරම් අරතරම් මේ බරපතල විපාක ලබා දෙන්නේ නැහැ. ඔව් ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් මහත්මිය. සංකාරික කුසල් සිතකින් යම්කිසි පිනක් සිද්ධ කරපුවහම ඒ අසංකාරික කුසල් සිතත් එක්ක එතන තෘෂ්ණාවක් හට ගන්නවද ස්වාමීන් වහන්සේ? පින්වන්ත මහත්මිය එතනදී සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් සිතට එනකොට එතකොට එතනදීම උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් සිතට එද්දී ඒ කුසල් සිත දෙකේදී ඇති වෙන්නේ බල සම්පන්න අලෝභයේ අදෝසේ අමෝහයේ කියන කුසල හේතු. දැන් මෙතනදී අපි මේ කතා කරන ලෝභ දේශ මෝහ ආදී හේතු නෙමෙයි එතෙන්දී යෙදෙන්නේ අලෝභයේ අදෝසේ අමෝහයේ කියන හේතු. එතකොට කුසලයේ කෙරෙන්නේ අලෝභයේ අදෝසේ අමෝහයේ කියන හේතු වලින් හින්දා අලෝභ අදෝස වුණොතින් ඒක උත්කෘෂ්ඨ ඕමක විදියට විපාක ලැබෙන විදිහක් තියෙනවා. අලෝභ අදෝස අමෝහ වුණොතින් උත්කෘෂ්ඨ ඕමක විදියට විපාක ලැබෙන විදිහක් තියෙනවා. එතනදී උත්කෘෂ්ඨ තත්ත්වයට විපාක ලැබෙනවා නම් ඉහළම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ආකාරයක් තියෙනවා.
මේ ස්වාමීන් වහන්සේ එතකොට සසංකාරික සිතෙත් ඒ විදිහටමද ස්වාමීන් වහන්සේ? ඔව් සසංකාරික සිත මෙහෙවීමක් නැති සිත. එතකොට මෙහෙවීමක් නැති සිතයි මෙහෙවීමක් මේ සසංකාරික සිත මෙහෙවීමක් ඇති සිත. එතකොට මෙහෙවීමක් නැති සිතයි මෙහෙවීමක් ඇති සිතනේ බලවත් වෙන්නේ කොහොමද කියලා අහුවාම මෙහෙවීමක් නැති සිත තමයි බලවත් සිත වෙන්නේ. මෙහෙවීමක් ඇති සිතට වඩා. තමන්ටම හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් තමන්ටම හිතෙන්නේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදිය යෙදෙනකොට තමයි කුසල ධර්මිය රාශියක් චිත්ත සංතතියේ පළපැදියන්ව පවතින ප්‍රබල මේ චිත්ත සංතතියක් ඇතියට තමන්ටම හිතෙනවා ඒ කුසල කර්ම වෙන්නේ. හැබැයි අකුසල කර්ම වලදී ස්වාමීන් වහන්සේ අසංකාරික සිත බලවත් නේ. ඔව් දැන් අකුසල කර්ම වලදී මෙහෙවීමක් නැති හිත තමයි බලවත් වෙන්නේ. ඒ කියන්නේ අසංකාරික හිත තමයි බලවත් වෙන්නේ. ස්වාමීන් වහන්සේ සසංකාරික සිත ලෙස තමන්ගේ හෝ අනුන්ගේ මෙහෙවීමෙන් උනන්දු කරවීමෙන් අනුබල ලැබීමෙන් හටගන්නා සිත්වලට කියලා කිය පත්‍රිකාවේ තිබුණා ස්වාමීන් වහන්සේ. එහෙම එතකොට තමන්ගේ එකත් සසංකාරික කියලා. ඔව් ඒක සසංකාරික සිත වෙන්නේ මෙහෙවීමක් අනුබලයක් උනන්දු කරවීමක් තමන්ගෙන් හෝ අනුන්ගෙන් හෝ ඇතිව බලවත් වී උපදින හිත වෙන්නේ සසංකාරික සිත. ඒක තමන්ගෙන් වෙන්නත් පුළුවන් අනුන්ගෙන් වෙන්නත් පුළුවන්. එතනදී තමන්ගෙන් වෙන ආකාරයේ තීරුම් ගන්න පුළුවන් වෙන ධාන සිත්වලදී එහෙම. හොඳයි හොඳයි. එහෙමනම් සත්පුරුෂ පින්වත්නි අදට එක දෙයක් පැහැදිලි කරගන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ මේ භවංග සිත් තියෙන්නේ වස්තු ප්‍රසාදයේ පමණයි නේද ස්වාමීන් වහන්සේ? මට ඇහුන්නේ වචනේ අහපව කියන්න. භවංග සිත් ඇතිවන්නේ වස්තු ප්‍රසාදයේ පමණයි නේද ස්වාමීන් වහන්සේ? සලායතනයන්ගේ. ඔව් භවංග සිත ඇති වෙන්නේ කොතනද කියලා ඇහුවොතින් පින්වත්නි හෘද වස්තුවේ වස්තු ප්‍රසාද රූප දශකයේ මුල් කරගෙන තමයි භවංග චිත්ත සංතතිය පවතින්නේ. නැත්තම් චක්කු දශක රූප කලාප සෝත දශක රූප කලාප ආදී පහළ වෙන්නේ ඒවායේ පහළ වෙන්නේ චක්කු විඥාන සෝත විඥාන ආදී විපංච විඥානයෝ පමණයි. විපංච විඥාන නොවන ධර්මතා පහළ වෙන්නේ හෘද වස්තුවේ වස්තු දශකයේ අසුරු කරගෙන භවංග චිත්ත සංතතියක් එහෙම පහළ වෙන්නේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. නාස මේ තව එක ප්‍රශ්නයක් වහන්සේ අපතට ලැබෙන්නේ. දැන් අපි අර ලෝභ මූල සිත් වලින් ඇති වෙන අකුසල කර්මපත ගැන සඳහන් කරනකොට එතන පිසුනා වාචා කියන එක සානස ඇත්තටම ලෝභ මූල සිතක්ද නැත්නම් ද්වේෂ මූල සිතක්ද? එතනදී අපිට පිසුනා වාචයේ ලෝභ මූල විදිහට දෝෂ මූල විදිහට දෙආකාරයෙන්ම සිද්ධ වන ආකාරي ඉගෙන ගන්න හම්බ වෙනවා. මෙතනදී දස අකුසල කර්මපතයන්ගෙන් සමහර ඒවා පින්වත්නි සමහර ඒවා ලෝභ මූල සිත් වලින් විතරක් එනවා. සමහර ඒවා දෝෂ මූල සිත් වලින් විතරක් එනවා. සමහර ඒවා ලෝභ දේශ දෙආකාරයෙන්ම වෙන්න පුළුවන්. සිත් 12 ඉගෙනගෙන අවසන් වෙද්දී ඉගෙන වැටහීමක් ඇති වෙනවා. එහෙමනම් කරුණාවන්ත සත්පුරුෂ පින්වත්නි අදත් පුණ්‍යවන්ත ඔය සදහැවතුන් හැමදිනම අභිධර්මය ඉගෙන ගත්තේ මිනිපුර අමාසාදී තපුවනාරාණි සේනාසීන්ද සුපින්වත් ජයලාල් මැතිතුන් එම පින්වල සාන්තනන්තුන්ගේ මැතිණිය දූ දරුවා නිර්මාණය කළ මේ ආරාමයේ සිට අපත් ඒ වගේම අප ශිෂ්‍ය අපරැකී පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේ දාර්ශනික කටයුතු සිදු කරමින් සම්බන්ධ වූවා. අද ධර්ම දාන දායකත්වයේ දරුවේ පින්වන්ත ධම්මී ගමගේ මහත්මානන් ඒ දයාබර ශාන්ති ගමගේ මහත්මිය දියණිය පුතණුවන් විසින් ඒ වගේ විවිධ රටවල් වල ඉඳිමින් පුණ්‍යවන්ත ඔය සත්පුරුෂයෝ අදත් අභිධර්මයේ ඉගෙන ගන්නට යෙදුණා. පින්බර සත්පුරුෂ පින්වත්නි මෙතෙක් වේලා ඔබ ජනිත කරගත් පුණ්‍ය සම්භාරය ඔය සත්පුරුෂයිනගේ මේ ජීවිතයේ අතීත බවවල විවිධ තැන්වල මව්පියන් වුණු අඹ සැමියන් වුණු දූ දරුවන් වූ නෑහිත මිතුරන් වූ අය අතරේ කවුරු හරි අද පාදත් උපජීවීව ආහාර පාන දුම් හිටුම් භවෝග සම්පත් අවශ්‍යව ඔබ වටාගෙන විසිනවා නම් පාදත් උපජීවී සංසාරික නෑදෑයිනට මේ ධර්ම දානමේ පුණ්‍ය ධර්මයෝ ඒකාන්තයෙන් අනුමෝදන් වේවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉතින් මේ ඥාතීන් ධම්මේ ඥාතිනං හෝතු ධම්මෝ ඥාතිනං හෝතු
ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන්ම